This conference will now be recorded. හරි. එතන පරිගණක මවපූර්ව යනු පරිගණක පද්ධතියක අත්‍යවශ්‍යම අංගයකි. මාධ්‍ය සැකසුම ඒකකයේ මතකයේ සහ ආදාන සහ ප්‍රධානපාත සඳහා සම්බන්ධක ඇතුළු පරිගණකයක ඇති වැදගත් අංග බොහොමයක් මෙහි අන්තර්ගත කර ඇත. මේ ප්‍රධානතම කාර්ය වනුයේ පරිගණක පද්ධතිය ඇති විවිධ කොටස් එකිනෙක සම්බන්ධ කිරීමයි. මෙන්න මේක ඉතාල වැදගත් වෙනවා. ඒතර මවපූර්වයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පරිගණක පද්ධතියේ තිබෙන විවිධ කොටස් එකිනෙක සම්බන්ධ කිරීම. The motherboard is one of the most essential parts of a computer system. It holds together many of the crucial components of a computer, including the central processing unit, CPU, memory and connectors for input and output devices. The main task of the motherboard is to connect the various components in the computer system. මම මේ පෙන්නලා තියෙන්නේ මේ රූප සටහන දැක්කේ මවපූර්වයේ තිබෙන back panel එක පිටිපස්ස තිරය මේක මම ඔයාලට කිව්වා පිටිපස්ස තිරය මවපූර්වයේ සම්බන්ධ තියෙන කොටසක් මේක කේසින් එකෙන් පිටතට විවෘත වෙනවා මේ තියෙන මේ PS2 port එක PS/2 port එක PS2 කෙවෙනිය කියලා අපි කියන මේ කෙවෙනිය හරහා මවපූර්වයට අපි සම්බන්ධ කරන බාහිරින් keyboard mouse වෙන්න පුළුවන් mouse වෙන්න පුළුවන් මේවා ගැන මේ කෙවෙනි ගැන අපි ඉදිරියේදී කතා කරන දැනට දර වශයෙන් දැනගත්තාම ප්‍රමාණවත්. ඒතර මෙතන මේ කෙවෙනි වර්ග වලින් මේවට විවිධ කෙවෙනි වලට සම්බන්ධ කරන්නේ විවිධ උපකරණ, විවිධ බාහිර උපකරණ. අපි කියන ඒවට peripheral devices කියලා. විශේෂයෙන්ම මේ PS2 කෙවෙනිය දැන් භාවිතා වෙන්නේ නැහැ. මේ වෙනුවට ආදේශකයක් විදිහට USB පැමිණලා තියෙනවා. කොහොමයක් මවපූර්ව USB කෙවෙනි ප්‍රමාණය දැන් වැඩි වෙලා තියෙනවා. මොකද බොහොමයක් උපාංග පර්යාන්ත උපාංග නැත්නම් peripheral devices බොහොමයක්ම වගේ සම්බන්ධ කරන්නේ මෙන්න මේ USB කෙවෙනිය හරහා. ඊළඟට මෙතන තියෙන D sub port කියන්නේ VGA port එක VGA කෙවෙනිය මේකේ තියෙනවා සිදුරු 15ක් තියෙනවා. පහේ පේලි 3ක් විදිහට තියෙන්නේ. මෙන්න මේ කෙවෙනිය හරහා අපිට පුළුවන් මොනිටරයක් ප්‍රොජෙක්ටර් එකක් සම්බන්ධ කරගන්න VGA port එක. ඉතින් මේ VGA port එකට සම්බන්ධ කරන මොනිටරයක් විශේෂයෙන් ප්‍රොජෙක්ටර් එකක් ගත්තොත් මේකේ අපි ඉදිරියේදී මේක කතා කරන මේකෙන් ප්‍රදානය කරන්නේ VGA එකක් නැත්නම් graphics විතරයි. නමුත් මේ වෙනුවට ආදේශකයක් විදිහට පැමිණලා තියෙන HDMI මේ පෙන්වන තියෙනවා HDMI port එක. HDMI port එක ගත්තාම මේකෙන් graphics වලට අමතරව sounds ප්‍රදානය කරන්න පුළුවන්. නැත්නම් high definition multimedia interface කියලා අපි කියනවා. මේකෙන් අපිට graphics වගේම audio output කරන්නත් හැකියාව තියෙන නිසා project එකකට ගහලා අපිට project එකෙන් sounds ගන්න පුළුවන් HDMI port එකට සම්බන්ධ කරලා. මේ port ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඊළඟ DVI port එක මේකත් VGA monitor සම්බන්ධ කරන භාවිතා කරන දර්ශකයක් සම්බන්ධ කරන භාවිතා කරන කෙවෙනි වර්ගයක්. ඊළඟට optical digital audio output එක මේකත් අපි multimedia devices වලට විශේෂයෙන්ම camcorders වලට සම්බන්ධ කරන භාවිතා කරන port එකක්. ඊළඟට මේ තියෙන USB port USB versions එවුණා මුලින් ආපු USB 1 ඊළඟට USB 2 USB 3 ඇවිල්ලා තියෙන දැන් වඩාත් වේගවත්. ඉතින් මේ USB කෙවෙනි බොහොමයක් මවපූර්වයේ දක්වන්න ලැබෙනවා. මොකද හේතුව අද වෙනකොට බොහොමයක් උපාංග සම්බන්ධ කරන්නේ USB කෙවෙනිය හරහා නිසා. ඊළඟට eSATA connector වලට මම මවපූර්වයේ පෙන්නුවා SATA connector එක. ඒතර SATA connector එක හරහා SATA connector එක එළියට මවපූර්වයේ අභ්‍යන්තර උපාංග සම්බන්ධ කරන්න නැත්නම් අභ්‍යන්තරව සම්බන්ධ වෙන hard disk CD-ROM DVD-ROM සම්බන්ධ කරන්න තමයි SATA භාවිතා කරන්නේ. මේ eSATA connector එක හරහා අපිට පුළුවන් බාහිරින් external hard disk එකක් එහෙම external බාහිර උපාංග දුරු තැටි CD-ROM drive වගේ ඒවා සම්බන්ධ කරන්න. ඊට අමතරව USB port තව තියෙනවා. මේ gigabit ethernet port එක මේ තියෙන්නේ ඔයාලා දකින්න ඇති මම කිව්වා on board ethernet නැත්නම් motherboard එක තුලම නැත්නම් මවපූර්ව තුලම network chip එකක් තියෙනවා. එහෙම නැත්නම් ethernet chip එකක් තියෙනවා.
ඒ කියන්නේ අපි separate network card එකක් සම්බන්ධ කරන්නේ නැතුව අපිට පුළුවන් මෙන්න මේ port එක හරහා අපිට network පහසුකම ලබා ගන්න. එහෙම නැත්නම් මේක අපිට මේකෙන් switch එකකට සම්බන්ධ කරන්න පුළුවන්, hub එකකට සම්බන්ධ කරන්න පුළුවන්. එතන මේ RJ45 connect එක හරහා connect එක භාවිත කරලා මේක වෙනත් පරිගණකයකට සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙන් අපි ජාල කරන පාඩමේදී වැඩි දුරටත් කතා කරන නිසා මෙතෙන්දී අපි වැඩි කතා කරන්න යන්නේ නැහැ. නමුත් මේකේ ඊළඟට තියෙන ports වලදීත් අපි නැවතත් මේක කතා කරනවා. කොහොමද මෙන්න මේ විදිහට sound ports මේ විදිහට තියෙන්නේ motherboard එකේ on board sound තියෙනවා. ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට chips විදිහට මව්පොරුව තුල chips විදිහට sound සමහර VGA on board නිසා තමයි මෙහෙම තියෙන්නේ. sound VGA network කියන තුනම on board මේ motherboard එකේ. එතකොට මේ on board කියලා කියන්නේ මව්පොරුව තුල chips විදිහට අදාළ device එක පැමිණෙනවා නම් අපි කියන on board devices කියලා. ඒතර මේවා අපිට separate එහෙම නැත්නම් වෙනමම අපිට සම්බන්ධ කරගන්න පුළුවන් card විදියට අපි ඉදිරියේදී කතා කරනවා card වර්ග sound card network card VGA card radio card TV card USB card මේ විදිහට අපි විවිධ card පත් හරහා වෙනම අපිට මේවා ලබා දෙන්නත් පුළුවන්. ඒව ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් මේ කතා කරේ අපි පරිගණක මව්පොරුවේ back panel එක එහෙම නැත්නම් පිටිපස්ස තිරය. මව්පොරුව හා අනිකුත් උඩාන් කොටස් වල භාවිතා වන බස් වර්ග. මේක ඉතාම වැදගත්. මම මේක නැවතත් මේක මතක් කරන්න ගත්තේ මව්පොරුව තුල හා එයට සම්බන්ධ අනිකුත් බාහිර හා අභ්‍යන්තර උඩාන් උපකරණ අතර දත්ත සංඥා ගෙන යාම සඳහා ඉතා සිහින් කම්බි ඇත. මේවා බස් නම් වේ. ඒතර අපි දැක්කා අපි කිව්වා මව්පොරුව කියලා කියන්නේ පරිගණක පද්ධතියේ තිබෙන විවිධ කොටස් එකිනෙක සම්බන්ධ කරන උපාංගයක්. ඒතර මෙන්න මේ උපාංගය හරහා අපිට පුළුවන් පරිගණක පද්ධතියේ විවිධ කොටස් එකිනෙක සම්බන්ධ කරන්න. ඒතර මෙන්න මේ විවිධ කොටස් එකිනෙක භෞතිකව සම්බන්ධ කරන්න විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේවා තාර්කිකවත්. එහෙම නැත්නම් මේවා මව්පොරුව හරහා විවිධ උපකරණ වලට දත්ත ගෙනියන්න ඕන. විශේෂයෙන්ම පරිගණකයට අපි ආදාන උපකරණ වලින් දත්ත ආදානය කරාම මෙම දත්ත මුලින්ම යන්නේ කොහාටද? ප්‍රධාන මතකයට. මව්පොරුවේ අදාළ ආදාන උපාංගයේ පෝට් එක හරහා ඒ පෝට් එක සම්බන්ධ වෙලා තියෙන එවෙනිය හරහා මව්පොරුවේ බස් භාවිතා කරමින් මව්පොරුවේ බස් වලින් ඊළඟට යන්නේ කොහාටද? ප්‍රධාන මතකයට නැත්නම් RAM එකට. RAM එකට ගිහින් RAM එකෙන් සකසනය CPU එකට යනවා. සකසනය වෙත යනවා. ප්‍රධාන මතකයේ සිට සකසනය වෙත යනවා. ඊට සකසනයෙන් ඇතුලේ බස් තියෙනවා. සකසනය ඇතුලේ මෙන්න මේ සකසුම් ක්‍රියාවලිය සිදු වෙලා එහි ප්‍රතිඵලය නැවතත් ප්‍රධාන මතකයට ලබා දෙනවා. සකසනය හරහා ප්‍රධාන මතකයට දීලා ප්‍රධාන මතකයේ తాවකාලිකව ගබඩා වෙලා ප්‍රධාන උපාංග වලට යනවා. ඒ කියන්නේ අපි ගත්තොත් විශේෂයෙන්ම ප්‍රාථමික ප්‍රධාන උපාංග විදිහට අපි කතා කරමු. VGA කාඩ් එක හරහා මේක දර්ශනය කරනවා. ඒතර VGA කාඩ් එක හරහා දර්ශනය කරනකොට මෙන්න මේ සියල්ලක්ම විවිධ බස් වර්ග හරහා පරිගණකයේ එකිනෙක උපාංග සම්බන්ධ කරන නැත්නම් එක් උපාංගයක සිට තවත් උපාංගයකට තවත් කොටසකට දත්ත යන්නේ මෙන්න මේ බස් වර්ග තුන භාවිතා කරලා. ඒතර බස් වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි දත්ත බස්, දෙක යොමු බස්, තුන පාලන බස්. ඒක අපි ඉංග්‍රීසි වලින් කියනවා data bus, address bus සහ control bus. ඒතර මෙන්න මේ දත්ත බස් වල තමයි දත්ත ගෙනියන්නේ. දත්ත බස් වල දත්ත ගෙනියනවා. යොමු බස් වල ගෙනියන්නේ මොනවද? යොමු හෙවත් කුමන ස්ථානයක සිට කුමන ස්ථානයකට යනවද කියන එක. විවිධ ස්ථාන වලට පරිගණකයේ මෙන්න මේ විවිධ පරිගණකයේ තියෙන විවිධ කොටස් වලට යොමු හෙවත් ලිපින ලබා දීලා තියෙනවා. එතකොට උදාහරණයක් ගත්තොත් අපි ගාල්ලේ ඉඳන් කොළඹට යනවා නම් ප්‍රභව ලිපිණිය වෙන්නේ ගාල්ල, ග්‍රාහක ලිපිණිය වෙන්නේ කොළඹ. එතකොට මෙන්න මේ වගේ යොමු බස් එකක ගෙනියන්නේ මොකද්ද? කොහේ ඉඳලා කුමන ස්ථානයක සිට කුමන ස්ථානයකට යනවද කියන එක තමයි යන පිළිබඳ තොරතුරු තමයි යොමු බස් එකේ ගෙනියන්නේ. ඊට අමතරව තවත් බස් වර්ගයක් භාවිතා කරන පාලන බස්. පාලන බස් වලින් කරන්නේ මොකද්ද? මෙන්න මේ
සියලුම දේවල් පාලනය කිරීම. මෙන්න මේ දත්ත බස් යොමු බස් ගමන් කරන ආකාරය පාලනය කිරීමත් ඇතුළු පරිගණක පද්ධතියේ තියෙන සියලුම කොටස් පාලනය කිරීම සිදුවන්නේ පාලන බස් මගින්. පාලන බස් නැත්නම් අපි කියනවා කන්ට්‍රෝල් බස් වලින්. මේ කන්ට්‍රෝල් බස් ගත්තාම මේ කන්ට්‍රෝල් බස් නිකුත් කරන්නේ අපි අද කතා කරන සකසනය තුල තිබෙන පාලන ඒකකය මගින්. Right, the motherboard and the other related external and internal hardware devices have everything wired for transferring data signals. These are called buses. There are three main types of buses: data bus, address bus and control bus. Right, මෙන්න මෙතෙන්දී අපි කතා කරන්නේ මෙන්න මේ බස් වර්ග තුන ගැන. මේ බස් වර්ග තුන ඉතා වැදගත්. මව්පුවරුව ඇතුළු වෙනත් පරිගණකයේ තිබෙන උපකරණ එකිනෙකට තාර්කිකව සම්බන්ධ කිරීම ඒවා අතර දත්ත පරිවහනය සඳහා මෙම බස් වර්ග තුන ඉතා වැදගත් වෙනවා. මෙතන විස්තර කරලා තියෙනවා දත්ත බස් මගින් සකසනය සහ අනෙකුත් සංරචක අතර දත්ත රැගෙන යයි. එතකොට සකසනයයි අනෙකුත් සංරචක කියලා කියන්නේ RAM එක වෙන්න පුළුවන්, මව්පුවරු විතර විවිධ කාඩ් වර්ග සහ විවිධ කොටස් වෙත දත්ත රැගෙන යන්නේ මොන බස් මගින්ද? data bus නැත්නම් දත්ත බස් මගින්. data bus carries the data between the processor and other components. ඊළඟ යොමු බස් මගින් සකසනයේ සිට ප්‍රාථමික ආචාර්යය සහ ආදාන ප්‍රදාන උපාංග වැනි වෙනත් සංරචක වෙත මතක ලිපින රැගෙන යයි. යොමු බස් කියලා කියන්නේ අපි සිංහලෙන් තවත් වචනයක් කියන මේකට ලිපින බස් කියලා. මේකේ කියන්නේ මොකක්ද? ලිපින කුමන ස්ථානයක කුමන කොටසක සිට කුමන කොටසක් දක්වා දත්ත රැගෙන යනවද කියන එක තීරණය කරන්නේ ඒ අදාළම කොටස් වල ලිපින තොරතුරු අඩංගු වෙන්නේ මෙන්න මේ යොමු බස් වල. Address bus carries memory addresses from the processor to other components such as primary storage and input or output devices. ඊළඟ පාලන බස් සකසනයේ තිබෙන පාලනයේ සිට අනෙකුත් සංරචක වෙත පාලන සංඥා රැගෙන යයි. ඒතර පාලන බස් ඉක්ුත් කරන්නේ පාලන ඒකකය. අපි කතා කරන අද සකසනයේ තුල තිබෙන කොටස්, සකසනයේ තුල තිබෙන ප්‍රධාන කොටස තමයි පාලන ඒකකය. ඒ පාලන ඒකකයෙන් පාලන සංඥා ඉක්ුත් කරන්නේ මෙන්න මේ පාලන බස් හරහා. ඒ පාලන බස් වල ගෙනියන්නේ මොනවද? සකසනයේ තිබෙන පාලන ඒකකය වගේ නිකුත් කරන පාලන සංඥා. ඒතර මෙන්න මේ ඉහත බස් වර්ග පාලනය කිරීම සහ පරිගණකයේ විවිධ කොටස් පාලනය කිරීම සිදු කරන්නේ මෙන්න මෙම පාලන ඒකකය මගින්. Control bus carries control signals from the control unit of the processor to other components. ඊළඟ අපිට වැදගත් කොටස් දෙකක් තියෙනවා. ඉතාම වැදගත්. පරිගණකයේ මේ බස් ගැන කතා කරද්දී බසීය වේගය සහ බසීය පළල. බසීය වේගය කියලා කියන්නේ බස් මාර්ගවල බස් ගමන් කරන වේගයේ වේ. මේ මෙගාහර්ට්ස් වලින් මනිනු ලබයි. ඒතර ගිගාහර්ට්ස් වලින් මනින අවස්ථාවක් තියෙනවා. හර්ට්ස් කියන මූලික ඒකකයෙන් තමයි මනින්නේ. ඒතර බසීය වේගය නැත්නම් බස් මාර්ගවල බස් ගමන් කරන වේගය. ඒතර පරිගණකයේ පරිපථ වල මෙන්න මේ දත්ත බස්, පාලන බස් සහ යොමු බස් ගමන් කරන වේගය තමයි මේ බසීය වේගය කියලා කියන්නේ. බසීය පළල යනු එකවර සම්ප්‍රේෂණය කළ හැකි දත්ත ප්‍රමාණයයි. බසීය පළල බිටු වලින් මනිනු ලැබේ. උදාහරණයක් ලෙස බිටු 16ක බසයකට එකවර බිටු 16ක් සම්ප්‍රේෂණය කළ හැකි අතර බිටු 32ක බසයකට එකවර බිටු 32ක් සම්ප්‍රේෂණය කළ හැකිය. බසීය පළල කියලා කියන්නේ මෙන්න මේ බස් මාර්ගවල බස් ගමන් කරන එකවර ගමන් කළ හැකි බස් ප්‍රමාණය නැත්නම් දත්ත ප්‍රමාණය. ඊට වඩා බසීය පළල යන එකවර බස් මාර්ගයක එකවර සම්ප්‍රේෂණය කළ හැකි දත්ත ප්‍රමාණයයි. මේක පැහැදිලි ඇති මම හිතන්නේ ගේ සතියේ කතා කරපු නිසා මම ටිකක් ඉක්මනට යනවා. Bus speed is the speed at the bus lanes.
This is measured in megahertz. Bus width. Bus width is the amount of data that can be transmitted simultaneously. Bus width is measured in bits. For example, a 16-bit bus can transmit 16 bits simultaneously, while a 32-bit bus can transmit 32 bits simultaneously. ඊළඟට මව්පුරුවේ තිබෙන ප්‍රධාන chip, main chips in the motherboard. මේක අපි ගිය සතියේත් කතා කරා. ඒකට මම කිව්වා මව්පුරුවේ තිබෙන chip ගත්තාම විවිධ උපාංග නැත්නම් sound card වෙන්න පුළුවන්, VGA card වෙන්න පුළුවන්. එන වගේ විවිධ උපාංග වලට අදාළ chips උත් තියෙන මව්පුරුවේ. ඊට අමතරව ප්‍රධාන chip දෙකක් තියෙනවා. මව්පුරු සම්බන්ධ විවිධ කොටස් පාලනය කිරීමට සකසා ඇති පරිපථ chip ලෙස හඳුන්වයි. Circuits designed to control various components connected to the motherboard is called a chips. මව්පුරුවේ ප්‍රධාන chip දෙකක් ඇත. There are two main chips on the motherboard. They are north bridge chipset and south bridge chipset. මෙන්න මෙතෙන්දී මම කිව්වා මව්පුරුවේ විවිධ chip වර්ග තියෙනවා. නමුත් ප්‍රධාන chip දෙකක් තියෙනවා. ඒ chip දෙක තමයි north bridge එකයි south bridge එකයි. ඊට අමතරව අනිකුත් උපකරණ සම්බන්ධ කිරීම සඳහා භාවිත කරන chips වර්ගක් තියෙනවා. right? අපි පොඩ්ඩක් ගිය සතියේ මේක කතා කරන නිසා පොඩ්ඩක් තවදුරටත් මම ඔයාලට මේක පැහැදිලි කරන්න මේ වීඩියෝ එක ඔයාලට දාන්නම්. මේ වීඩියෝ එක අපි බලමු ඉදිරියේදී හරියට හේවුනේ නැතොත් ඔයාලට මම කොහොමද group එකට හරි මේකේ PDF එක දානකොට ඔයාලට මේ link එකක් දාන්නම්. ඒතර ඔයාලට මේක පස්සේ බලන්න පුළුවන්. දැනට පොඩ්ඩක් බලමු පොඩි අදහසක් ගන්න මේ වීඩියෝ එක. ඔද ඉන්ටර්නෙට් කනෙක්ෂන් වල තියෙන වේගයත් එක්ක මේක තීරණය වෙයි. බලමු අපි උත්සාහ කරලා මේක බලන්න. පොඩ බලන්න මේක. Then
හරි මම හිතන්නේ ඒක හොඳට දර්ශනය වුණා. ඒතර ඔයාලට අදහසක් එන්නේ නැති chipset කියන්නේ මොනවද? North Bridge සහ South Bridge කියන chipset දෙකේ එක එක එවෙන් පාලනය කරන්නේ මොනවද කියන එක ගැන මම ඉදිරි ස්ලයිඩ් එකේදී කතා කරන්න දෙකම තමයි. ඒතර මෙන්න මේ North Bridge chipset එක කියලා කියන්නේ මව්පුරුවේ තියලා තිබෙන ප්‍රධානතම chipset එක. ප්‍රධානතම චිපය. මෙමගින් විශේෂම සකසනය CPU එක Central Processing Unit, RAM ප්‍රධාන මතකය සහ මෙන්න මේ VGA PCIe කියලා කියන්නේ PCI Express කියන එක VGA පාලනය කිරීම සිදු කරනවා. විශේෂයෙන්ම සකසනය සහ North Bridge අතර තියෙන බස් වර්ග අපි විශේෂ නමකින් හඳුන්වනවා FSB හෙවත් front side bus කියලා. ඒතර මෙන්න මේ North Bridge එක මගින් තමයි පරිගණකයේ තියෙන ප්‍රධානතම කොටස් ටික පාලනය වෙන්නේ. ඒ නිසා North Bridge chipset එක ඊටම වැදගත් chipset එක නැත්නම් ප්‍රධානතම chipset එක වෙන මේක ටිකක් heat වෙන වැඩි. ඒ නිසා මේකට heat sink එකකට අමතරව cooling fan එකකුත් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේක ගොඩාක් fast chip එකක්. මේක හේතුව මේ chipset එක මගින් තමයි පරිගණකයේ තිබෙන සියලුම කොටස් පාලනය වෙන්නේ. ඉතින් මේ chipset එක අමතරව තියෙන ඊළඟ chipset එක South Bridge chipset එක. ඒකෙන් විශේෂයෙන්ම විවිධ කාඩ් පත් වර්ග සම්බන්ධ කරන expansion slots සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පාලනය කරන්නේ South Bridge chipset එකේ විශේෂයෙන්ම PCI, USB, ISA, IDE, BIOS, legacy controls ඇතුළු පරිගණකයේ තිබෙන slow components අපි කියන්නේ PCI අනෙකුත් කොටස් අපි ගත්තොත් පරිගණකයේ තියෙන අනෙකුත් කොටස් ටික සම්බන්ධ කරන්නේ නැත්නම් අපි ගත්තොත් North Bridge එකෙන් පාලනය වලට අමතරව අනිකුත් පරිගණකයේ තිබෙන කොටස් ටික සම්බන්ධ වෙන්නේ සහ පාලනය කරන්නේ South Bridge chipset එක හරහා. ඔයාලට මම වීඩියෝ ලින්ක් එක දාන්නම් chat එක ඔයාලගේ WhatsApp group එකට දාන්නම් ඊළඟට බලන්න. දැන් මේ වෙලාවේ අපිට link එක මට copy කරලා දාන්න වෙලාවක් නැහැ. නිසා තවදුරටත් ඔයාලට ඒක බලන්න පුළුවන්. මම WhatsApp group එකට මේ සියලුම වීඩියෝ links ටික දානවා. ඔයාලට එතෙන්දී ඒක බලා ගන්න පුළුවන්. right මේ ප්‍රශ්නයක් ආව නිසා මම ඒකට කිව්වේ. එතන මෙන්න මේ North Bridge සහ South Bridge chips ඉතාම වැදගත් පරිගණක පද්ධතියේ මේ ගැන හොඳ අදහසක් ඔයාලා ලබා ගන්න. මොකද උසස් පෙළ විභාගයේ අපි පේපර් වල මේ ගැන අහන්න පුළුවන්. එක පාඩමේ තියෙන ලෙසන් එකේදී ඉතා වැදගත් කොටසක් නිසා තමයි මම නැවතත් මේක ඔයාලට මතක් කරන්න හිතුවේ. North Bridge සහ South Bridge chipset ගැන. නැවතත් බැලුවොත් North Bridge chipset North Bridge යනු Intel chipset එකක් වන අතර පරිගණක ප්‍රොසෙසරය සමග සකසනය සමග සංනිවේදනය මතකයේ සමග අන්තර්ක්‍රියා පාලනය කිරීම සහ සියලු වේගවත් graphic port AGP PCI Express VGA පාලනය කිරීම සිදු කරයි. අතන මෙතන ඔයාලට පැහැදිලිව ඇති North Bridge chipset එක හරහා තමයි CPU එක. ඒතර CPU එකයි North Bridge එකයි තියෙන බස් එක අපි කියන front side bus. ඒතර මේක පාලනය කරන්නේ North Bridge chipset එකේ. ඊට අමතරව RAM එක ප්‍රධාන මතකය memory slots වලට දත්ත යවමින් ප්‍රධාන මතකය පාලනය කරන්නේ කවුද? North Bridge chipset එක. ඊට අමතරව PCI Express ඇතුළු PCI Express AGP ඇතුළු
graphics පාලනය කරන්නේ Northbridge chipset එක. Northbridge is an Intel chipset which communicates with the computer processor, control the interactions with memory, and controls all the fast graphic code. All graphic code AGP, PCI Express, VGA. Southbridge chipset. So Southbridge chipset එක කියලා කියන්නේ මම slow components පාලනය කරන්න. Northbridge එක තමයි පද්ධතියේ තියෙන fast components නැත්නම් වේගවත් කොටස් පාලනය කිරීමට භාවිත කරන chipset එක වේගෙන් අඩු කොටස් පාලනය කරන්න භාවිත කරන්නේ Southbridge chipset එක. ඒතර විශේෂයෙන්ම SATA drives, IDE SATA වගේ ඒවාත් නැත්නම් hard disk, CD-ROM port ඇතුළු ඒවා hard disk වලට data යවන SATA port එක, IDE port ඇතුළු විවිධ ports පාලනය කරන්නේ Southbridge එකේ. ඊට අමතරව Ethernet කියලා කියන්නේ network port පාලනය කරන්නේ Southbridge එකේ. USB ports, sound, PCI bus විවිධ කාඩ් වර්ග PCI slots වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට අමතරව BIOS ඇතුළු විවිධ කොටස් පාලනය කරන්නේ මෙන්න මේ Southbridge chipset එකේ. Southbridge chipset යනු Northbridge Southbridge chipset වල එක් කොටසකි. මෙමගින් පරිගණක මවපුරුව තුළ තිබෙන ISA, PCI, USB, IDE, SATA, Ethernet සහ sound යන ආදී පාලනය කිරීම සිදු කරයි. The Southbridge chipset is one part of the Northbridge Southbridge chipset. It controls the ISA, PCI, USB, IDE, SATA and sound available on the motherboard. මම ගිය සතියේ කතා කරපු නිසා මම ටිකක් ඉක්මනට ගියා. ඔන්න ඔය ටික තමයි අපි අවසාන වශයෙන් කතා කරේ. අපි එහෙමනම් අද ලෙසන් එකට අද කොටසට යමු. අද කොටස ආරම්භ කරන්නේ මම ගිය සතියේ අවසන් කරපු කොටසේ ඉඳලා මෙතන විශේෂයෙන්ම පරිගණක සකසනය නැත්නම් processor එක ගැන තමයි අපි අද කතා කරන්නේ. මේක පරිගණක පද්ධතියේ තිබෙන හදවත විශේෂ මොළය වගේ කොටස ඉතාමත් වැදගත් කොටසක්. මේක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒතර මෙන්න මේ පරිගණක පද්ධතියේ විවිධ කොටස් ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒ විශේෂයෙන්ම ඔයාලා හොඳ අදහසක් ලබා ගන්න මේ හරහා මේක අපි ඉදිරි පාඩම් වලට හොඳ පදනමක් වැටෙනවා. විශේෂයෙන් මේ දොඩාංග කොටස් ගැන අවබෝධයක් නැතුව අපිට මෙන්න මේ ICT විෂය කරන්න අමාරුයි ඇත්තටම. මොකද මේක හොඳට මේ පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්න ඕන නිසා තමයි මේ පළවෙනි දෙවෙනි එකක අපේ ICT විෂය නිර්දේශයේ ඉතාමත් වැදගත් කොටස්. මේවා මුලින් මේ කොටස් ඇතුළත් කරලා තියෙන ඔයාලට හොඳ පදනමක් දාගන්න. ඉතින් මේවා දන්නේ නැතුව අපි මේවා අවබෝධ කරගන්න නැතුව අපිට ඉදිරි පාඩම් කරගෙන යන්න අමාරුයි. විශේෂයෙන්ම ICT කරන ළමයි මතක තියාගන්න ප්‍රායෝගික වෙන්න පුළුවන් තරම් මේවා ප්‍රැක්ටිකලි භාවිතා කරන්න යොමු වෙන්න. මොකද හේතුව එහෙම වෙන්න තමයි අපිට මේ ගන්න න්‍යායික කොටස් නැත්නම් තියරි කොටස් හොඳට අවබෝධ වෙන්නේ. නිසා මේ ICT කරන ළමයි විදිහට අපි පොතෙන් විතරක් දැනුම ලබාගෙන නැත්නම් පොතට විතරක් කොටු වෙලා ඉන්න උරු වෙන්න එපා. මොකද හේතුව අපි ඉගෙන ගන්න දේවල් ප්‍රායෝගිකව යොදාගත්තොත් තමයි අපිට මේක ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් හිතන්න. ඒතර අපි මේ ඊළඟ කොටස ගැන අපි දෙවන කොටස මෙතන ඉඳලා ඔයාලට ලියන්න වෙනවා නෝට් එක. මම හිතන්නේ අපි ඊළඟට පන්ති පටන් ගන්නකොට ඔයාලට පුළුවන් මේ පාඩම අවසන් කරන්න පුළුවන් අපිට. නිසා මේකට සම්බන්ධ නොවෙච්ච සියලුම දෙනාට කියන්න පුළුවන් තරම් කියන්නේ විවිධ අවස්ථාවන් ඇති. නමුත් මේකට සම්බන්ධ වෙන්න කියන්න මේකේ මෙතෙන්දී මම ඉල්ලා සිටිනවා දැන් විවිධ දෙමව්පියෝ කතා කරා අපිට මේ අලුතින් පන්තිට සම්බන්ධ වෙන්න කොහොමද මේක ලෙසන් එක කරන්න කියලාත්. නමුත් අපිට අපේ පන්තිට සම්බන්ධ වුණත් වැදගත්කමක් නැහැ. ඔයාලගේ යාළුවෝ ඉන්නෝ නම් ඒ වෙලාව ICT කරන ඕනම කෙනෙකුට කියන්න. මොකද මේ අවස්ථාවේ ළමයි අසරණ වෙලා ඉන්නේ. පන්තියක් හොයාගන්න විදියක් නැහැ. ළමයිට දැනුම ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ඕනෑම දැනුම ලබා ගැනීමට කැමති අපසුසස් වල ICT කරන 2022 ඕනෑම ළමයෙකුට ඕනෑම ශිෂ්‍යයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ මාර්ගයෙන් හරි මට කෙලින්ම කතා කරන්න කමන්නේ. මම WhatsApp group එකට ඇඩ් කරලා ඒගොල්ලන්ට මේ ඔන්ලයින් ලෙසන් වලට සම්බන්ධ වෙන අවස්ථාව
ලබා දෙන්න මේක අපි 2020 කියලා ළමයිටත් කරන 2020 ළමයිටත් කරන විශේෂයෙන් 2020 ළමයි තමයි දවසාද අපි ගොඩක් මේගොල්ලෝ තමයි කරන්නේ ඒ ඕනම වසරක ළමයෙකුට මට කතා කරන්න නැත්නම් මිස්ට කතා කරන්න කියන්න දැල්ලා ඒ ගෲප් ඕනම ගෲප් එකකට 20 21 22 ගෲප් එකට එකතු කරන්න හැබැයි ඉගෙන ගන්න උවමනාවක් තියෙන ළමයි විතරයි සම්බන්ධ වෙන්න ඒ ඕනම කෙනෙකුට අපි නොමිලේ මේ අවස්ථාව ලබා දෙනවා ඔන්ලයින් ලෙසන් වලට සම්බන්ධ වෙනවට අමතරව අපි ගෲප් එක හරහා ලබා දෙන විවිධ පාඩම් මාලා විවිධ වීඩියෝ වෙන්න පුළුවන් විවිධ ප්‍රශ්න වෙන්න පුළුවන් මේ සියල්ලක් මේ ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන් එතෙන්දී ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට දැනුම් දෙන්න මොකද ළමයි මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ නිසා ගුරුවරු විදිහට අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා අපි ඒගොල්ලන්ට කරන්න සූදානම් ඒ නිසා ඒගොල්ලන්ට දැනුම් දෙන්න විශේෂයෙන්ම අපේ ළමයිට මේකට එන්න කියන දැන් මේ අද පැමිණිලා ඉන්නේ ළමයි 30ක් වගේ සුළු ප්‍රමාණයක් අපේ ළමයි 60කට වැඩි ප්‍රමාණයක් 2022 ඉන්නවා. ඉතින් මේ හැමෝටම කියන්න මේ අවස්ථාවේදී මෙහෙම හරි අපි මේක විෂය අමතක නොවෙන්න සහ විෂය නිර්දේශය අවසන් කරගන්න උත්සාහයක් මේ අපි දරන්නේ. ඒ නිසා සම්බන්ධ වෙන්න කියන්නේ. සමේ දෙවෙනි කොටසට එනකොට මම හිතනවා ඔයාලා හිස්ටරි කොටස අවසానයි. මම ගිය සතියේ කරපු කොටසත් ලියලා අවසන් වෙන්නේ නැති. ඒවා up to date complete කරගන්න. මොකද අපි මේ lesson එක මේ විදිහට තමයි continue කරන්නේ class පටන් ගන්නකම්. දෙවන කොටස ගත්තාම මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ සකසනය ගැන කතා කරන්න. මේක මම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකලට දාන නිසා ටිකක් ස්ලයිඩ් එක බිසි වෙයි. මොකද මම මේක ස්ලයිඩ් එක තනි ස්ලයිඩ් එකකට දාන්න නැතුව අවබෝධ කරගන්න අමාරු ඉංග්‍රීසි මාධ්‍ය සිංහල මාධ්‍ය දෙකටම එකට අවබෝධ කරගන්න අවශ්‍ය නිසා ඒ නිසා මේ ගැන මේ මම හිතන්නේ පැහැදිලිව පේනවා ඇති ඔයාලට මේ ස්ලයිඩ් එක මේක ඇත්තටම ස්ලයිඩ් එක මේ වගේ පුංචි අකුරු සහ මෙච්චර කන්ටෙන්ට් එකක් අන්තර්ගත කිරීම සුදුසු නැහැ. නමුත් අපිට මේක කරන්න වෙන්නේ මේ විදිහට නිසා මම මේක මේ විදිහට දැම්මේ ඒකයි. ඉතින් පරිගණක සකසනය කියලා කියන්නේ the computer processor පරිගණක සකසනයක පහත ලක්ෂණ ඇත. සකසනයේ පරිගණකයේ මොළය ලෙස සැලකේ. Computer process consists of the following features. Processor is considered as the brain of the computer. පරිගණකයේ මොළය. මොකද අපි දැන් ගත්තොත් අපේ මොළය මිනිහගේ මොළයේ ඉන්නේ සියලු දේවල් සකස් කරන්නේ. අපි සියලු දේවල් process කරන්නේ මොළයෙන්. ඒ වගේ පරිගණකයේ සකසනය තමයි මේ මොළයේ වගේ මිනිහගේ මොළයේ වගේ කොටස තමයි පරිගණකයේ සකසනය. රස සියලුම මනුෂ්‍යයාගේ සියලුම සැකසුම් සිදු කරන්නේ මොළයෙන් වගේ පරිගණකයේ සකසනයෙන් තමයි සියලුම සැකසුම් සිදු කරන්නේ. පරිගණක සකසනයේ මධ්‍ය සැකසුම් ඒකකය ලෙසද හඳුන්වයි. එමගින් සියලු වර්ගවල දත්ත සැකසුම් සඳහා වන මෙහෙයුම් සිදු කරන්නේ. ඒක හදා ගන්නවා මෙතන කියනකොට processor or CPU performs all types of data processing operations. සකසනය මගින් සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත අතරමැදි ප්‍රතිඵල සහ උපදේශ ගබඩා කරයි. ඒතර සකසනයේ තිබෙනවා අපි කතා කරන දැන් මෙතෙන්දී සකසනයේ තියෙන රෙජිස්ටරය සහ සංචිත මතකයේ මෙමගින් පරිගණකයේ සකසුම් ක්‍රියාවලිය අතරතුරත් දත්ත සහ උපදේශ රඳවා තබා ගන්නවා. ඒතර අපි දන්නවා අපි චුට්ටක් මතක් කරොත් ප්‍රධාන මතකයෙන් දත්ත සහ උපදේශ ලබාගෙන ප්‍රධාන මතකයෙන් දත්ත සහ උපදේශ ලබා ගන්න සකසනය. ඒතර සකසනය ලබාගෙන සැකසුම් ක්‍රියාවලිය සිදු කරනකොට සකසනය මගින් ප්‍රධාන මතකයේ තුල තිබෙන සැකසුමට නියමිත සියලුම දත්ත සහ උපදේශ එකපාරට ලබා ගන්නේ නැහැ. ඒතර ඒවෙන් සැකසීම සැකසුම් ක්‍රියාවලිය සකසනයේ තිබෙන කැපැසිටි එකත් එක්ක තමයි සකසනයට එකවර සකස් කර හැකි දත්ත ප්‍රමාණයක් තමයි මේ සකසනය ලබා ගන්න. ඒතර මෙලෙස ලබා ගන්නකොට සකසනයේ මතකයක් තිබිය යුතුයි. නැත්නම් කොහොමද මේ ලබා ගන්න දත්ත සහ උපදේශ සකසුම් ක්‍රියාවලිය සඳහා තාවකාලිකව ගබඩා කරන්නේ. මෙන්න මේ සඳහා තියෙන සකසනය තුල මතක ඒකකයක්. මේක ගැන අපි කතා කරන මතක ඒකකය සකසනය තුල. ඒතර මෙන්න මේ සකසනයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න ඉතා වැදගත්. මොකද ඉදිරි ඒකකයක් ගත්තොත් අපි මෙහෙයුම් පද්ධති පාඩමේදී සහ මේ පාඩමේ අවසන් කොටස save machine චක්‍රය සකසුම් ක්‍රියාවලිය සිදුවන හැටි fetch execute cycle එක ගැන හරි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්න මේ සකසනයේ ව්‍යුහය ගැන
හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන. සකසනේ ඇතුලේ තියෙන මෙන්න මේ වගේ කොටස් මෙන්න මේවා තමයි මෙන්න මේ කොටස් වලින් වෙන්නේ මෙන්න මේ කාර්ය කියන එක ගැන පැහැදිලි අවබෝධයක් වල මෙතෙන්දි ලබා ගන්න නැති වුණොත් අපිට ඉදිරි කොටස් කරගෙන යන්න අපහසු වෙනවා. ඒ නිසා හොඳට මේක අවබෝධ කරගන්න මම මේක වීඩියෝ එකක් දීලා මම එකක් පෙන්නන්නම් ඔයාලට. උතර පරිගණකයේ සියලුම කොටස් වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ සකසනය. It controls the operation of all parts of the computer. සකසනේ වේගය මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් යන ඒකක වලින් වළඳ ලබයි. ඒතර සැකසුම් වේගය. ඒතර අපි ඉස්සෙල්ල කතා කරා බස් ගමන් කරන වේගය වගේ වෙන මේ සකසනීය මගින් තත්පරයක් තුළ සකස් කරන ලබන සැකසුම් ප්‍රමාණය. ඒවත් අපි ක්ලොක් ස්පීඩ් එක කියලා කියන නැත්නම් හෝරා ස්පන්ද වේගය කියලා අපි කියනවා. මෙන්න මේක අපි සකසනේ වේගය අනින්නේ මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් වලින් අපි පරිගණක සකසනයක් ලබා ගැනීමේදී මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ මෙන්න මේ සකසනේ වේගය. ඊට අමතරව මම මේකේ අවසාන කොටසදී කතා කරන මෙතන අද කතා කරා මෙන්න මේ බහුහර සකසන ගැන අපිට විශේෂයෙන් නව විෂය නිර්දේශයට ඇතුළත් කළ තියෙනවා මල්ටිකෝ ප්‍රොසෙසර්ස් ගැන. විශේෂයෙන්ම ඈතක් වෙනකම් විශේෂයෙන්ම පෙට්ටිය වලට වෙනකම්ම සකසන පැමිණියේ තනි සකසනයක් ලෙස එවත් අපි කියනවා සිංගල් කෝ ප්‍රොසෙසර්. මෙන්න මේ සිංගල් කෝ ප්‍රොසෙසර් එකක තියෙන්නේ භෞතිකවත් සකසන එකයි තාර්කිකවත් සකසන එකයි. ඒතර තනි සකසනයක් මගින් එකවර සකස් කළ හැකි එක සැකසුම් ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. නමුත් බහුවර සකසන මගින් පුළුවන් එකවර සැකසුම් ක්‍රියාවලියන් කිහිපයක් සිදු කරන්න. මේක අපි සැකසුම් ක්‍රියාවලියන් කිහිපයක් සිදු කරන ක්‍රියාවලිය ගැන කතා කරනවා parallel processing කියන කොටසක්. නැත්නම් සමාන්තර පරිගණනය සහ grid computing කියන කොටසක් කතා කරනවා. ජාලක පරිගණනය ගැන අපි මේක ඉදිරියේ මේ පාඩම අවසන් වෙන කලින් කතා කරන්න තියෙන කොටසක්. කොහොමවත් පරිගණකයේ සකසනයේ තමයි පරිගණකයේ සියලුම කොටස් පාලනය කිරීම සහ සැකසුම් ක්‍රියාවලිය සිදු කරන කොටස. ඉතින් සකසනයක් තුළ පහන් සඳහන් කොටස් තුනක් ඇත. මතක හෝ ගබඩා එකකය, පාලන එකකය සහ අංක ගණිතමය හා තාර්කික එකකය. ඉතින් පරිගණක සකසනයක් හැදිලා තියෙන මෙන්න මේ කොටස් තුනෙන් ඉතින් මෙන්න මේ කොටස් තුන ඉතා වැදගත් වෙනවා අපිට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. මේක අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරනවා මේ කොටස් තුන ගැන. මෙතෙන්දී ඔයාලා මේ නෝට් එක සිංහල මාධ්‍යමයි සිංහල කොටස විතරක් ලියුවා ප්‍රමාණවත්. ඉංග්‍රීසි මාධ්‍යමයි ඉංග්‍රීසි කොටස ලියන්න. මෙතෙන්දී ටොපික් එක විදිහට ලියන්න the computer processor කියන ඉංග්‍රීසි තමයි මෙතන ඒක නැහැ. ඒතර මෙන්න මේ කොටස නෝට් එක සටහන් කරගන්න මම මෙන්න මේක සකසනය සහ මේ CPU එකේ ඩයග්‍රෑම් එක අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාලා. අදින්න ඒකට අදාළ මම උපසටහන් පන්තියට ආවම දෙන්නම්. ඒකට ඉඩ තියන්න හැබැයි ප්‍රමාණවත් ඉඩක් තියන්න. එහෙනම් දැන් නෝට් එක ලියන්න.
ඔය මෙතනදි ප්‍රශ්නයක් අහලා තියෙනවා මෙන්න මේ shape එකේ course virtual course threads එකෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැන. මේක ඇත්තටම පැහැදිලි කරන්න මම multi core processing වලදී පැහැදිලි කරන්නම්. මේ threads කියන්නේ අලුතින් ආපු කොටසක්. කියන්නේ එකපාරට access කරන්න කියන්නේ එකපාරට අපි ගත්තොත් core එකක් කියලා කියන්නේ අපි මෙතෙක් කල මම කතා කරා මෙතෙක් කල තිබෙන single core processor එකවර සකස් කරන්න පුළුවන් එක සැකසුම් ක්‍රියාවලියයි. නමුත් multi core processor core ගණන අනුව අපිට core දෙකක් තියෙනවා එකවර CPU දෙකක් ලෙස ක්‍රියා කරනවා. ඊට අමතරව මේ thread මගින් කරන්නේ thread එකක් කියලා කියන්නේ නැවතත් ඒ logical core එකකට core එකක් ආයි එකවර දත්ත දෙකක් නැත්නම් අපි ගත්තොත් එකවර සැකසුම් ක්‍රියාවලිය සඳහා කොටස් දෙකක් දැන් සැකසුම් ක්‍රියාවට එකවර දත්ත කොටස දත්ත හෝ මෙහෙයුම් කොටස් දෙකක් එකවර ලබා ගන්නවා. ඒතර thread මගින් වෙන්නේ සැකසුම් ක්‍රියාවලිය කාර්යක්ෂම වෙන එක. නැත්නම් සැකසණයට multi threading කියන එක සකසන නව සකසන වල පැමිණි තාක්ෂණයක්. මෙමගින් සකසන ක්‍රියාවලිය කාර්යක්ෂම වීම තමයි වෙන්නේ. මේ ගැන වැඩිදුරටත් ඔයාලට මේ කොටසෙම අපි මේ threading කියන එක අපේ විෂය නිර්දේශයේ නැහැ. නමුත් ඉදිරියේදී multi core process බහුහර සකසන ගැන කතා කරනකොට ඒ ගැන විස්තර කියන්නම්. අපිට ඒක ඔයාලට පැහැදිලි කරන්න මම core එකක ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන එක ගැන එක පැහැදිලි කරන්නම්. නිසා දැනට මම හිතන්නේ ඔයාලට අහපු කෙනාට මම මේ අසුස් කියලා එයා ඉන්නේ එයාට පැහැදිලි ඇති මම හිතන්නේ. පසුව මම ඔයාලට multi core process ගැන කියද්දී අපිට පැහැදිලිව දන්වන්නම්. මම දැන් ලියලා අවසාන නම් පොඩ්ඩක් මට chat එකට දාන්න ඉවරයිද කියන එක ගැන මට පොඩි චුට්ටක් දැනගන්න. මේක සිංහල මාධ්‍යමය සිංහල කොටස විතරක් ලියන්න ඉංග්‍රීසි මාධ්‍යමය ඉංග්‍රීසි කොටස විතරක් ලියන්න. අඩුපාඩු තිබුණොත් ඔයාලට නෝට් එකක් කොහොමද එවනෝ මේ අතරතුර ඔයාලට ලියන්නේ ඒක නැත්තම් පාඩමේ අවධානය පිටට යොමු වෙන නිසා මම මේ නෝට් එක මේ අතරතුර ලියන්නේ ඒක නැත්තම් ලියවෙන්නේ නැහැනේ. නිසා තමයි මේක මම මේ පාඩම අතරතුරම ලියන්න දෙන්නේ. නැත්තම් පැය දෙකක් වගේ ඉන්නකොට ඔයාලට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒක ලියවෙන්නේ නැහැ. නිසා ඉවර නම් පොඩ්ඩක් මට එක්කෙනෙක් දාලා තියෙන ඉවරයි කියලා. තව කීප දෙනෙක් පොඩ්ඩක් ඉවර නම් chat එකට දාන්න. right මම හිතන්නේ ප්‍රමාණවත් කාලේ ගොඩක් අය දාලා තිනවා. right අපි එහෙනම් ඊළඟ කොටසට යමු. මේක කලින් පොඩ්ඩක් මෙන්න මේ වීඩියෝ එක චුට්ටක් නෑ ඊට පොඩ්ඩක් අපි ඊළඟට කොටසත් බලලා මෙඳමු ඊළඟ ස්ලයිඩ් එකත්. මෙන්න මේකේ මතක හෝ මෙන්න ඒතර හොඳට මතක තියාගන්න
පරිගණක සකසනයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මතක හෝ ගබඩා ඒකකය, මෙමරි යුනිට්, පාලන ඒකකය සහ අංක ගණිතමය හා තාර්කික ඒකකය. මෙන්න මේ මතක ඒකකය ගැන කතා කරොත් මතක ඒකකයේ මෙමරි යුනිට් මෙම ඒකකයට උපදේශ දත්ත සහ අතරමැදි ප්‍රතිඵල ගබඩා කළ හැකිය. මෙම ඒකකයේ අවශ්‍ය විටක පරිගණකයේ අනෙකුත් ඒකක වෙත තොරතුරු සපයයි. එය සැකසුම් ක්‍රියාවලියට අවශ්‍ය සියලු දත්ත සහ උපදේශ ගබඩා කරයි. CPU මතකයේ කොටස් දෙකකින් සමන්විත වේ. සංචිත මතකය, රෙජිස්ටර් මතකය. මේ සකසනය ගත්තහම සකසනය දැන් මෙතනදී වැදගත් වෙනවා. ඇයි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි පරිගණක සකසනයේ ප්‍රධාන මතකයේ තියාගෙන මේක ප්‍රශ්න තුනක් අහන්න පුළුවන්. ප්‍රධාන මතකයේ තුල තියාගෙන ඇයි සකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ නැත්තේ? නැත්නම් දත්ත සහ උපදේශ ප්‍රධාන මතකයේ විතරක් තියාගෙන සකසනය කෙලින්ම ALU එකට දත්ත ලබාගෙන සකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ නැත්තේ? අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ තුල තමයි සකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ. ඇයි RAM එකෙන් කෙලින්ම මේක අරගෙන කරන්නේ නැතුව සකසනය ඇතුළට අරගෙන කරන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රධාන මතකයේ කියන්නේ අතරම අපි වේගවත් කියලා කිව්වත් සකසනයට සාපේක්ෂව වේගය ගොඩක් අඩුයි. ඒ නිසා සකසනය තුල තිබෙන ඒකකයකට මේ දත සහ උපදේශ ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා සකසනය තුල තියෙන සංචිත මතක නැත්නම් කැෂ් කියලා මෙමරියක්. මෙන්න මේ කැෂ් එකට ප්‍රධාන මතකයෙන් දත්ත ලබා ගන්නවා. දත්ත සහ උපදේශ ලබා ගන්නවා. ඒකට කැෂ් එකක් කියන එකක් අවශ්‍ය වුණේ ඇයි? මෙන්න මේ කැෂ් එක තමයි ප්‍රධාන මතකයට වඩා වේගවත් මතකයක්. මේක සැකසීමට නියමිත ඊළඟට සකස් කරන්න තියෙන දත්ත සහ උපදේශ ප්‍රධාන මතකයට වඩා වේගවත් මතකයකට ලබා ගැනීම වැදගත් වෙනවා. නැත්නම් වෙන්නේ සකසනයේ වේගය අඩු වෙනවා. නැත්නම් සකසනයේ සකසුම් වේගය අඩු වෙනවා. ප්‍රධාන මතකයෙන් දත්ත ලබා ගන්න ගියාම ප්‍රධාන මතකයේ ස්ලෝ නිසා සංචිත මතකයේ වගේ වේගවත් මතකයට ලෝඩ් කරලා තමයි නැත්නම් ලබාගෙන තමයි සැකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ. ඊට අමතරව රෙජිස්ටර් මතකයේ වැදගත් වෙන්නේ මෙන්න මේ සැකසුම් ක්‍රියාවලිය අතරතුර වේගිතා වැදගත්. සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත සහ උපදේශ බඳවා තබා ගන්නේ රෙජිස්ටර් මතකය. ඒතර ඇත්තටම සැකසුම් ක්‍රියාවලිය සිදු වෙන්නේ ALU එකේ නැත්නම් අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ තුල සැකසුම් ක්‍රියාවලිය සිදු වෙනකොට ඒ අතරතුර දත්ත සහ උපදේශ තියා ගන්න මතක තබා ගන්න ඉතා කුඩා නමුත් ඉතාම වේගවත් මතක වර්ගය තමයි සකසනය තුල තිබෙන රෙජිස්ටර් මතකය. අපි ඉදිරියේදී කතා කරන රෙජිස්ටර් මතක වර්ග මෙතනදී හැදින්වීමක් විතරයි කරන්නේ. රෙජිස්ටර් මතක වර්ග this unit can store instructions, data and intermediate results. මතක එකතු memory unit. This unit supplies information to other units of the computer when needed. It stores all the data and the instructions required for processing. CPU memory consists of two parts, cache memory and register memory. හරි. මම මේක ලියන්න දෙන්නම්. ඊට කලින් මම පොඩි විස්තරයක් කරන්න. මේ සංචිත මතකය කියන්නේ මොකක්ද කියන එක ගැන තවදුරටත් බලමු. CPU සංචිත මතකය යනු පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් ප්‍රධාන මතකයෙන් දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා සාමාන්‍යයෙන් පිරිවැය කාලය හෝ ශක්තිය අඩු කිරීම සඳහා භාවිත කරන තාවකාලික මතකයකි. ඒ කියන්නේ ප්‍රධාන මතකයෙන් දත්ත ලබා ගන්න ගියහම ගොඩක් වෙලා යනවා. ඒ නිසා කැෂ් මෙමරියට ලෝඩ් කරලා කැෂ් එකෙන් තමයි සකසනය ගන්න. ඒතර සකසනය ඇතුලේ ALU එක අතන සංචිත මතකයෙන් රෙජිස්ටර් වලට ගිහලා රෙජිස්ටර් වලින් තමයි ALU එක ගන්නෙ. එමෙන්න මේ කුඩා වේගවත් මතකයක් වන අතර සකසනේ හරයට නැත්නම් කෝවලට සමීපව පිහිටා තිබේ. අතර අද භාවිත කරන මල්ටිකෝ ප්‍රොසෙසර්ස් වල සකසනේ තුල තමයි මේ සංචිත මතකය දක්වලා ලැබෙන්නේ. හරි. එතකොට මෙය නිතර භාවිත වන ප්‍රධාන මතක කෝෂ වලින් දත්ත පිටපත් ලබාගෙන තාවකාලිකව ගබඩා කරයි. මේක ඉතාම වැදගත්. නිතර භාවිත කරනවා කියලා කියන්නේ සකසනේ මගින් ඊළඟට සැකසීමට නියමිත දත්ත සහ උපදේශ මෙන්න මේ සංචිත මතකයේ තමයි ගබඩා කරන්නේ. A CPU cache is a volatile memory
used by the central processing unit of a computer to reduce the average cost to access data from the main memory. A cache is smaller, faster memory closer to a processor core, which stores copy of the data from frequent use main memory cells. ඊට register memory register මතකය මේ පරිගණකයේ වේගවත්ම මතකයයි register මතකයේ තුලින් සකසනය තුළ තිබෙන කොටසක් වන අතර register මතකයේ සකසනය තුළ තිබෙන කොටසක් වන අතර සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත සහ උපදේශ ගබඩා කර තබා ගන්නා తాවකාලික මතකයකි. මෙන්න මේක ඉතා වැදගත් වෙනවා. සැකසුම් ක්‍රියාවලිය අතරතුර තාම වැදගත් මෙන්න මේක සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත සහ උපදේශ ගබඩා කර තබා ගන්නා తాවකාලික මතකයකේ තමයි රෙජිස්ටර් මතකය කියලා කියන්නේ. එතකොට මේක සකසනයේ තුල තියෙන අනිවාර්යයෙන්ම මේක තමයි පරිගණකයේ තුල තිබෙන වේගවත්ම මතකය. අපි ඉදිරියේදී කතා කරන RAM වර්ග දෙකක් ගැන අපි SRAM DRAM කියලා කියන නැත්නම් ගතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකය සහ ස්ථතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකය. මෙන්න මේ රෙජිස්ටර් මතකේ හදලා තියෙන්නේ ස්ථතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකය. මම මේක මේ පාඩමේ අවසානයේදී මෙමරි කොටසදී කතා කරනවා. සමිතින් දැම්මේ මේ රෙජිස්ටර් මතකේ හදලා තියෙන්නේ වේගවත් SRAM වලින්. ස්ථතික සසම්භාව්‍ය ප්‍රවේශ මතකයෙන් සහ රෙජිස්ටර් මතකයයි මතකයේ ඊටාම වේගවත් පරිගණකයේ තිබෙන ඊටාම කුඩා සහ වේගවත්ම මතක වර්ගය මොකක්ද? රෙජිස්ටර් මතකය. මේ රෙජිස්ටර් මතක වර්ග වල උදාහරණ තමයි PC. අපි ඉදිරියේදී කතා කරන PC program counter, MAR memory identity register, memory buffer register, MDR, IR කියලා මේවා අපි ඉදිරියේදී කතා කරනවා. This is the fastest memory of the computer. Registry memory is a part of the processor, a temporary memory that stores data and instructions during the processing. Examples of register memories are PC, MAR, MBR, MDR, and IR. හරි. ඒතර මේක අපි නැවතත් ගමු පරිගණකයේ මතක ඒකකය ගැන කතා කරනකොට මෙම ඒකකය කරන්නේ මොකක්ද? RAM එකෙන් ප්‍රධාන මතකයෙන් දත්ත සහ උපදේශ ලබාගෙන සැකසුම් ක්‍රියාවලිය සඳහා දත්ත తాවකාලිකව තබා ගන්න එකක්. ඒතර මේ මතක අපි නැශ මතක විදිහට කතා කරනවා. ඉදිරියේදී මේ මතකය ගැන වැඩි දුරටත් කතා කරන නිසා මම මේකට ගොඩක් තොරතුරු දැම්මේ නැහැ. සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය කියලා කියන නැශ මතක වර්ගය. නැශ මතකය volatile memory කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. volatile memory කියලා කියන්නේ මේ මතකයේ තියෙන විදුලිය තියෙනකම් විතරයි. ඉතින් මෙන්න මේ සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය කරන්නේ ප්‍රධාන මතකයෙන් දත්ත සහ උපදේශ ලබාගෙන සකසනය වෙත සැකසුම් ක්‍රියාවලිය සඳහා తాවකාලිකව දත්ත සහ උපදේශ ලබා ගන්න එක. මෙතෙදි රෙජිස්ටර් මතකයට වඩා සංචිත මතකය විශාලයි. සංචිත මතකයට ලබා ගන්න දත්ත ඊළඟ රෙජිස්ටර් මතකයට ලබාගෙන තමයි සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත තබා ගන්න රෙජිස්ටර් මතකයෙන් ලබාගෙන තමයි සැකසුම් ක්‍රියාවලිය සිදු කරන්නේ. එhmenan මෙන්න මේ මතක ඒකකය කියන එක ලියන්න. එතකොට අපි කතා කරා සකසනය තුල ප්‍රධාන කොටස් තුනක් තියෙයි කියලා. එහෙනම් ඒකේ පළවෙනි කොටස ලියා ගන්න මතක ඒකකය memory unit. මේක ලියා ගන්න. online lesson ආයේ ක්ලාස් එකේදී කරන්න නැද්ද කියලා අහනවා. ඒක ගැන අපි තාම හිතලා නැහැ. කරන්න බලමු අපි ඉන්න. නමුත් මෙහෙමයි. පුළුවන් තරම් ඔයාලා මේ lessons ටික පාඩම අවසන් කෙනේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න. වීඩියෝ වල නැවත නැවත බලන්නත් පුළුවන්. මේ වීඩියෝ වලට මම රෙකෝඩ් කරලා YouTube එකේ දාලා link එකක් දෙනවා. ඊට අමතරව අපේ EGN web portal එකේ දානවා. මේක එච්චර සංකීර්ණ කොටසක් නෙවෙයි. ඒක අපි මේක තෝරගත්ත දෙවෙනි පාඩම. මේක මිස් වෙච්ච ළමයි ඉන්නත් පුළුවන්. බලමු අපි ඉදිරියේදී ඒ ගැන හිතනවා. නමුත් පුළුවන් තරම් අපි මේ කාලය අපතේ නොයවා පුළුවන් තරම් මේ කාලය තුල මේ පාඩම අවබෝධ කරගන්න උත්සාහ කරමු. ඉතින් නැවත කරනවද කියන එක ගැන හිතන්න එපා. මෙතනින් උත්සාහ කරන්න මේක අවබෝධ කරගන්න. ඔයාලට මැටීරියල් එකක් දෙවනවා. වීඩියෝ එකක් දානවා. ඉතින්
මේක මම පැහැදිලි කිරීමක් කරන හොඳට ඔයාලට නැවත නැවත උනත් බලන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. ඒ ගැන මම තාම හිතලා නැහැ. අපි පස්සේදී බලමු මේ ගැන. නිසා දැනට ඔයාලා මේකෙන් කොහොම හරි අවබෝධ කරගන්න උත්සාහ කරන්න. මේ කාලේ අපතේ නොයනවා. ඔයාලා ටිකක් ඉක්මනට ලියන්න. මොකද අපිට මේක උතර වැඩි කොටසක් ආවරණය කරගන්න පුළුවන්. අඩුපාඩු වෙනවා නම් ඔයාලට නෝට් එකක් කොහොමද දෙවනවා. මම මෙතෙන්දි ලියන්න දෙන්නේ ඔයාලට මේ ඔයාලව ඔබට සමහරවිට ලියෙන්නේ නැහැ නැත්නම් ඊට අමතරව ඔයාලට එක දිගට මේක බලාගෙන ඉන්න අපහසු නිසා තමයි ලියන්න දෙන්නේ නෝට් එක. අඩුපාඩු තියෙනම් PDF එක එවනවා එතෙන්දි ලියා ගන්නත් පුළුවන්. ඔයාලා ඉවර නම් පොඩ්ඩක් chat එකට දාන්න. මම හිතන්නේ කාලය ප්‍රමාණවත්. අපි ඊළඟ කොටසට යමු. එතකොට මෙන්න මේ සංචිත මතකය, රෙජිස්ටර් මතකය තමයි ඊළඟ නෝට් එකේ තියෙන්නේ. ඒක ලියා ගන්න. සංචිත මතකය නැත්නම් කැෂ් මෙමරි. ප්‍රශ්නයක් ආවා දෙනවා කැෂ් මෙමරි L1 L2 L3 කියලා තියෙනවා කියන එක. ඔය එක ගැන අපි මෙමරි කොටසදී කරන මෙතන හැඳින්වීමක් විතරයි කරන්නේ. මේක ඇත්තටම L1 L2 L3 කියන එක මුලින්ම ඇත්තට ඉස්සර පරිගණක වල L1 L2 කියන කොටස් දෙකක් විතරයි තිබුණේ. මේ L1 L2 කැෂ් භාවිතා කර L1 තිබුණේ සකසනේ ඇතුලේ L2 මව්පූර්වයේ තිබුණේ මුල්ම පරිගණක ඉස්සර. නමුත් ඊට පස්සේ මේ L1 L2 L3 කියලා තුනක් ආවා. ඒක L1 L2 කියන දෙක සකසනේ ඇතුළට ගත්තා. L3 කැෂ් එක
මව් පුවරුවට ගත්තා. මව් පුවරුවේ තිබුණේ. ඒතර මේමයි ගත්තාම මේ වේගය ගත්තාම L1 තමයි වේගය වැඩිම. L2 ඊළඟට වේගය වැඩි ඊළඟට L3. ඒතර සයිස් එක ගත්තොත් L1 කුඩායි L2 ඊළඟට විශාල වෙනවා L3 තමයි විශාලම. වේගය ගත්තොත් L1 වේගවත්ම L2 ඊළඟට L3 තමයි අඩුම වේගය. ඉතින් මෙහෙම L1 L2 L3 ලෙස තුනක් තියෙන හේතුව තමයි මව්කූරුවට RAM එකේ මව්කූරුවේ L3 කැෂ් එකට අරන් L3 එකෙන් ලොකු ප්‍රමාණයක් L3 එකට ගන්නපුවා L3 එකෙන් L2 එකට ගන්නවා. කියන්නේ සකස් කිරීමේ හැකියාව අනුව ටිකෙන් ටික කොටස් වශයෙන් අරගෙන තමයි විවිධ මට්ටම් වල සංචිත මතක වලට අරගෙන L1 වලට අරගෙන L1 වලින් තමයි රෙජිස්ට්‍රියට ගත්තේ. නමුත් වර්තමාන පරිගණකවල මොඩර්න් කම්පියුටර් i7 වගේ කෝ ප්‍රොසෙසර් වල මේ L1 L2 L3 තුනම තියෙන්නේ සකසනේ ඇතුලේ. එතන කෝ අතර කෝස් වල එකන මම කතා කරනවාට මෙමරි කොටසෙදී කියන්නේ සංචිත මතකයේ මෙතනදී හැඳින්වීමක් විතරයි කරන්නේ. මතකය කියලා මේ පාඩමේ අන්තිමට දින අතරම ඉස්සර පරණ සිලබස් එකේ පස්වෙනි පාඩම තිබුණේ තනිකර පරිගණක මතකය. ඒක දැන් දෙවෙනි පාඩමට එකතු කරලා තියෙනවා. දෙවෙනි පාඩමේ අවසානයේ තියෙන පරිගණක මතකය ගැන කතා කරන්නේ. ඉතින්දී තමයි මේ මතක කොටස් ගැන කතා කරන්නේ. මෙතන දැන් හැඳින්වීමක් විතරයි කරන්නේ. සකසනේ තුල තියෙන කොටස් විදියට. ඒ නිසා L1 L2 L3 ගැන ඉදිරියේදී කතා කරනවා. L1 L2 L3 කියන විවිධ මට්ටම් වලින් තිබුණේ performance වැඩි කරගන්න නැත්නම් L3 වලට දත සහ උපදේශ අරගෙන L3 වලින් L2 එකට අරගෙන L2 වලින් L1 වලට අරගෙන L1 වලින් තමයි රෙජිස්ටර් මතක වලට දත ලබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. එතකොට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. මොකද කෙලින්ම සංචිත මතකයක් තිබුණොත් සංචිත මතකය එක මතකයක් විතරක් තිබුණොත් ඒකේ දත්ත නොතිබුණොත් ඊළඟට රෙජිස්ට්‍රේට් දත්ත නැති වුණොත් ඊළඟට සකස් කරන්න තියෙන දත්ත ලබා ගන්න එකපාරට RAM එකෙන් ගන්න බැරි නිසා L2 වගේ කොටසක ගබඩා කරලා තියාගන්න පුළුවන්. L2 වලත් නැත්නම් L3 වල තියෙන දත්ත ගන්න මෙන්න මේ විදිහේ අනුපිළිවෙලකට තමයි ගන්නෙ. මේ ගැන ඔයාලට මතකයේ කුරුසි කියන්න මේ ප්‍රශ්නේ අහපු නිසා මම මේකට උත්තරයක් දෙන්න තමයි මෙතනදී කතා කරන්නේ. right අපි ඊළඟට බලමු මම හිතන්නේ ලියලා ඉවර ඇති. ඊළඟට අපි බලමු කොට ඊළඟ කොටස රෙජිස්ටර් මතකය එකක් දියා ගන්න. රෙජිස්ටර් මතකය රෙජිස්ටර් මෙමරි. මේ පරිගණකයේ වේගවත්ම මතකයයි රෙජිස්ටර් මතකය සකසනය තුල තිබෙන කොටසක් වන අතර සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත සහ උපදේශ ගබඩා කර ලබා ගන්නා తాවකාලික මතකයකි. රෙජිස්ටර් මතක වර්ගවල උදාහරණ ලෙස PC, MAR, MBR, MDR සහ IR හැදින්විය හැකියි. මේවා ගැන මතක කොටසක් නැවතත් කතා කරමු. මේ එක් රෙජිස්ටර් මතක වර්ග ගැන ඒ වගේම අපිට තියෙනවා විෂය නිර්දේශයේ සේව් මිශ්‍ර චක්‍රය ගැන කතා කරන්න fetch execute cycle. එතෙන්දී අපි මේ කොටසේ මේ රෙජිස්ටර් මතක වර්ග සහ ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු. එවනම් දැන් මේ නෝට් එක ලියන්න. ඉංග්‍රීසි මීඩියම් ළමයි මෙතන ටොපික් එක ලියන්න රෙජිස්ටර් මෙමරි කියලා තමයි මේ කොටස ලියන්න ඕන.
ඉවර නම් මට chat එකට දාන්න ලියලා ඉවර නම් මම දැන් කාලය ප්‍රමාණවත් ඇති ඊළඟ අපි බලමු දැන් අපි කතා කරේ මෙයා කතා කරන්නේ සකසනය තුල තිබෙන කොටස් තුන මතක ඒකකය ගැන අපි කතා කරලා ඉවරයි මතක ඒකකය ප්‍රධාන කොටස් දෙකක් තිබුණා සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය කියලා ඊළඟ බලමු පාලන ඒකකය control unit මෙම ඒකකයේ පරිගණකයේ සියලුම කොටස් වල ක්‍රියාකාරීත්වය පාලනය කරන නමුත් සත්‍ය වශයෙන්ම දත සැකසුම් සඳහා වන මෙහෙයුම් සිදු නොකරයි මෙම ඒකකයේ කාර්යයන් ලෙස පරිගණකයේ වෙනත් ඒකක අතර දත්ත සහ උපදෙස් සුමාරු කිරීම පාලනය කිරීම මෙම ඒකකයේ මගින් පරිගණකයේ සියලුම ඒකක කළමනාකරණය හා සම්බන්ධීකරණය කිරීම පාලන ඒකකයේ මතකයෙන් උපදෙස් ලබා ගැනීම ඒවා අර්ථ නිරූපණය කරයි සහ පරිගණකයේ ක්‍රියාකාරීත්වය මෙහෙයවයි ආදාන ප්‍රදාන විපාක සමග සංනිවේදනය සිදු කිරීම මෙම ඒකකයේ මගින් දත්ත සැකසීම හා ගබඩා කිරීම සිදු නොකරයි මේ කිතා වැදගත් පාලන ඒකකය නැත්නම් control unit එක control unit එක ඉතා වැදගත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු පාලන බස නිකුත් කරන්නේ පාලන බස පාලන දත්ත නිකුත් කරන්නේ මෙන්න මේ පාලන ඒකකය පාලන ඒකකයේ මගින් තමයි පරිගණකයේ සියලුම කොටස් වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. ඒතර මේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම සඳහා පාලන ඒකකයේ මගින් පාලන සංඥා සියලුම උපාංග වෙත සියලුම කොටස් වෙත යවනවා. ඒතර මෙන්න මේ සැකසුම් ක්‍රියාවලිය පාලනය කරන්නේ පාලන ඒකකය. අපි ඉස්සරහට කතා කරනවා සෙව්මේෂ චක්‍රයේදී දත්ත සකසනය තුළ ලබා ගැනීම, ඒ වගේම සකසනය තුළ විකේතන ක්‍රියාවලිය, ඩිකෝඩින් ප්‍රොසෙස් එක ඇතුළු සියලු ක්‍රියාවන් පාලනය කරන්නේ පාලන ඒකකයේ මගින්. එතකොට මෙයා තමයි පරිගණකයේ සියලු ක්‍රියාකාරීත්වය සැකසුම් සිදු කරන සහ ඒ සඳහා පාලන සංඥා නිකුත් කරන ප්‍රධානතම ඒකකය. Right. This unit controls operations of all parts of the computer but does not carry out any actual data processing operations. Functions of this unit. එතර කිසිම data processing එකක් මෙතන සිදු වෙන්නේ නැහැ. Functions of this unit are it is responsible for controlling the transfer of data and instructions among other units of a computer. It manages and coordinates all the units of the computer. It obtains the instructions from the memory, interprets them, and directs the operations of computer. It communicates with input or output devices. It does not process or store data. It's very important, this statement. It does not process or store data. Actually, this is not the processing unit. This only control all the components in the computer system components, right? කියන්නේ මෙම ඒකකයක් වගේ දත සැකසීම හෝ ගබඩා කිරීම සිදු නොකරයි. කිසිදු දත ගබඩා කිරීමක් හෝ සැකසීමක් control unit එකකින් කරන්නේ නැහැ. මේ පද්ධතිය පාලනය කිරීම පමණයි. right. එහෙනම් මේ note එක ලියා ගන්න මනට මට මේ ගාම chat එකට දාන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි present කියලා දාන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි ටික මට හඳුනා ගන්න ඕන කීයක් ඇවිල්ලාද කියලා ඔන්ලයින් සෙෂන් එකට ඉංග්‍රීසි මීඩියම් ළමයි චුට්ටක් දාන්න
මම හිතන්නේ කාලය ප්‍රමාණවත් ඇති අඩුපාඩුවක් වුණොත් ඔයාලා PDF එක එවුවහම ලියා ගන්න. ඒතර පරිගණක පද්ධතියේ සකසනය ගැන තමයි අපි අද කතා කරන්නේ. සකසනයේ ප්‍රධාන කොටස් තුනක් ගැන අපි කතා කරා. මතක ඒකකය, පාලන ඒකකය සහ අංකගණිතමය සහ තාර්කික ඒකකය තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. මතක ඒකකය ගැන අපි කතා කරා. මතක ඒකකයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය කියලා. ඒතර පරිගණකයේ මතක ඒකකයේ ප්‍රධාන කාර්ය වෙන්නේ සියලු දත්ත සහ උපදේශ සකසුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දත්ත සහ උපදේශ తాවකාලිකව ගබඩා කිරීම. පාලන ඒකකයේ මගින් මොකද කරන්නේ? මෙන්න මේ සකසනේ ඇතුළු පරිගණක පද්ධතියේ සියලුම කොටස් වෙත පාලන සංඥා යවමින් මෙන්න මේ සියලු ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ කන්ට්‍රෝල් කරන්නේ කන්ට්‍රෝල් යුනිට් එක නැත්නම් පාලන ඒකකය. හරි. ලියලා ඉවරයිද? පොඩ්ඩක් chat එකට දාන්න බලන්න. right. එහෙනම් අපි ඊළඟ කොටසට යන්. අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ඉංග්‍රීසියෙන් අපි කියනවා arithmetic and logic unit. arithmetic and logic unit ALU, short form is ALU. මෙම ඒකකයේ අණු කොටස් දෙකකින් සමන්විත වේ. එනම් අංක ගණිතමය අංශය සහ තාර්කික අංශය. right? ALU, this unit consists of two subsections, namely arithmetic section, logic section. අතන මෙන්න මේ ALU එක ඇතුලේ තමයි ඇත්තටම සැකසුම් ක්‍රියාවලිය සිදු වෙන්නේ. නැත්නම් මෙහෙයුම් සිදු වෙන්නේ. ඒතර අපි කියනවා පරිගණක සකසනේ තමයි සැකසුම් ක්‍රියාවලිය සිදු වෙන්නේ කියලා. සකසනේ ඔයාලා දැක්ක මෙහෙ මෙමරි යුනිට් එකේ කරන්නේ දත්ත ගබඩා කරන එක. පාලන එකකේ කරන්නේ පාලන සංඥා නිකුත් කරන එක. ඇත්තටම සැකසුම් ක්‍රියාවලිය සිදු වෙන්නේ කොහෙද? ALU එකේ. ඒක අපිට ඉතාල වැදගත් වෙනවා ඉදිරියේදී ආයේ අපි මේ ක්‍රියාකාරීත්වය නැවතත් කතා කරන සෙව්මිච් චක්‍රයේදී මෙන්න මේ ALU එකේ තමයි ඇත්තටම සත්‍ය වශයෙන්ම මෙහෙයුම් සිදු කරන්නේ. මේ මෙහෙයුම් සිදු කරනකොට අපි මෙහෙයුම් ප්‍රධාන ආකාර දෙකකට බෙදලා තමයි සකස් කරන්නේ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. අංක ගණිතමය මෙහෙයුම් සිදු කරන්න එක කොටසකුත්, තාර්කික මෙහෙයුම් සිදු කරන්න තව කොටසකුත් භාවිත කරනවා. අංක ගණිතමය අංශය ගත්තාම අංක ගණිතමය අංශයේ කාර්ය වන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වැනි අංක ගණිතමය මෙහෙයුම් සිදු කිරීමයි. සියලුම සංකීර්ණ මෙහෙයුම් සිදු කරන ඉහත මෙහෙයුම් නැවත නැවත භාවිතා කිරීමෙනි.
එතකොට මෙන්න මේ අපි දන්න මූලික ගණිත කර්ම තමයි මේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියලා කියන්නේ. මෙන්න මේ මගින් සැකසුම් ක්‍රියාවලියේදී අවශ්‍ය කරන එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම, බෙදීම වැනි මෙහෙයුම් මෙන්න මේ අංශයෙන් මේ කොටසෙන් සිදු කරනවා. තාර්කික අංශයේ කාර්ය වන්නේ දත්ත සංසන්දනය කිරීම, තෝරා ගැනීම, ගැළපීම, ඒකාබද්ධ කිරීම වැනි තාර්කික මෙහෙයුම් සිදු කිරීමයි. කියන්නේ විවිධ දත්ත වර්ග ගැළපීම අපි ප්‍රෝග්‍රෑමින් වලදී if කියලා කියන අපිට පුළුවන් කම්පෙයාර් කරන්න. උදාහරණයක් ගත්තොත් දත්ත කිසියම් ඉමේජ් එකක් වෙනකොට ඒ ඉමේජ් එක තවත් එකකට ගැළපෙනවද මේක බයිනරි වලින් තමයි කරන්නේ. අන්තිම බයිනරි දීමේ අගයන් වලින් තමයි මේ සැසඳීම කරන්නේ. මේව සසඳනවා. ඒතර true the false කියන එක මත තීරණය කරන මේක ප්‍රධානය තීරණය කරනවා මේක true the false කියලා. තෝරා ගැනීම, ගැළපීම, ඒකාබද්ධ කිරීම වැනි තාර්කික මෙහෙයුම් සිදු කරනවා. තාර්කික අංශයෙන් කරන්නේ අන්න ඒ දේවල්. ඒතර මෙන්න කොහොම වුණත් අපි අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ ප්‍රධාන කාර්ය වෙන්නේ පරිගණකයේ සැකසුම් ක්‍රියාවලිය. එහෙම නැත්නම් මෙහෙයුම් සිදු කිරීම. සැකසුම් ක්‍රියාවලියට අදාළ සියලුම මෙහෙයුම් සිදු කරන්නේ අංක ගණිතමය සහ තාර්කික ඒකකයේ. ඒතර මේවා කොටසක් උප කොටස් දෙකකට බෙදෙනවා. අංක ගණිතමය මෙහෙයුම් සිදු කරන උප කොටසකුත් තාර්කික මෙහෙයුම් සිදු කරන උප කොටසකුත් ලෙස. මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය සැකසුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය දත්ත සහ උපදේශ ලබා ගන්නේ නැත්නම් සැකසුම් ක්‍රියාවලිය අතරතුර දත්ත සහ උපදේශ ලබා ගන්නේ කොහෙන්ද? රෙජිස්ටර් මතකයෙන්. සැකසනය තුළ තිබෙන රෙජිස්ටර් මතකයේ තමයි මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය සඳහා අවශ්‍ය දත්ත සහ උපදේශ තාවකාලිකව ගබඩා කරලා තියෙන්නේ. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔයාලට. එහෙනම් මෙන්න මේ අංක ගණිතමය සහ තාර්කික ඒකකය ලියා ගන්න නෝට් එක. ඉංග්‍රීසියෙන් අපි කියන ALU එක this arithmetic section function of arithmetic section is to perform arithmetic operations like addition, subtraction, multiplication and division. All complex operations are done by making repetitive use of the above operations. Logic section. Function of logic section is to perform logic operations such as comparing, selecting, matching and merging of data. එනම් මේක note down කරගන්න. මේට කලින් note එක ලියලා නැති අය පාඩමේ මේ වෙනකන් සියලුම note එක ලියා ගන්න. මම ගිය lecture එක එවලා ඇති ඒක online session එකට අමතරව ඊට අදාළ material එක එවලා ඇති. ඊට අමතරව 2.1 කොටස history note එක වෙනමම එවලා ඇති. ඉංග්‍රීසි සිංහල දෙකටම එවලා ඇති. ඊට අමතරව ඒක evaluation එකකුත් අපි කරා. history කොටසට අදාළ නිසා පාඩම සම්පූර්ණ කරගන්න මේ වෙනකන් note එක ලියලා නැති අය ලියන්න. එහෙම note එක නොමැති නම් කාටද හොයාගන්න අමාරු නම් මට කියන්න. මම නැවතත් ඔයාලගේ WhatsApp group එකට දාන්නම්. ඉතින් ඔයාලට note එක ලබා ගන්න පුළුවන්.
මම හිතන්නේ කාලය ප්‍රමාණවත් ඇති. ඒතර අපි කතා කරේ පරිගණක සකසනයේ ප්‍රධාන කොටස් තුනක් ගැන. පරිගණකයේ සකසනය තුළ තියෙන ප්‍රධාන කොටස් තුන මොකද්ද? මතක ඒකකය, අංක ගණිතමය සහ තාර්කික ඒකකය සහ පාලන ඒකකය කියන කොටස් තුන. මෙතෙන්දි මතක ඒකකය මගේ නැවතත් මම මතක් කරනවා. මතක ඒකකය මගේ මොනවද කරන්නේ? පරිගණක සකසනය, සැකසුම් ක්‍රියාවලට අදාළ දත්ත සහ තොරතුරු తాවකාලිකව ගබඩා කිරීම. මෙම මතක ඒකකයේ ප්‍රධාන කොටස් දෙකයි: සංචිත මතකය සහ රෙජිස්ටර් මතකය. ඊළඟ අපි කතා කරේ පාලන ඒකකය. පාලන ඒකකය මගින් සිදු කරන්නේ මොකද්ද? පරිගණක පද්ධතියේ සියලු කොටස් පාලනය කිරීම. මෙමගින් පාලන සංඥා යවමින් පරිගණක පද්ධතියේ සියලු කොටස් පාලනය කරනවා. ඊළඟ ඒකකය තමයි අපි දැන් කතා කරපු අංක ගණිතමය සහ තාර්කික ඒකකය. මෙමගින් මොකද කරන්නේ? පරිගණකයේ ඇත්තටම සැකසුම් ක්‍රියාවලිය සිදුවෙන්නේ මෙම ඒකකය තුල. මේ කොටස් දෙකකින් යුක්තයි අංක ගණිතමය අංශය සහ තාර්කික අංශය ලෙස. අංක ගණිතමය අංශය මගින් සිදු කරන්නේ අංක ගණිතමය සැකසුම්, තාර්කික අංශය මගින් සිදු කරන්නේ තාර්කික සැකසුම්. හරි. අපි එහෙනම් ඊළඟ කොටස වෙත යමු වෙමු. ඊළඟ කොටස ගත්තාම අපිට කතා කරන්න තියෙන්නේ මේ සකසනයේම සොකට් වර්ග. මෙන්න මේ සකසනයක් මව්පුවරුවට සම්බන්ධ කරන සොකට් එක ගැන මම පාඩම් පටන් ගනිද්දිත් කිව්වා. CPU සොකට් එක. CPU සොකට් එක කියලා කියන්නේ සකසනයක් මව්පුවරුවට සම්බන්ධ කරන ස්ථානය. CPU සොකට් යනු මව්පුවරුවට CPU එක සම්බන්ධ කරන සොකට් වර්ගය වන අතර එමගින් CPU එකේ ඇති විද්‍යුත් අතුරු මුහුණත් මව්පුවරුව සමග සම්බන්ධතාවය ඇති කරයි. ප්‍රධාන වශයෙන් CPU socket වර්ග දෙකක් තිබේ. The CPU socket is the type of socket that connects the CPU to the motherboard, allowing the interface of the CPU to connect to the motherboard. There are mainly two CPU socket types. PGA pin grid array. මෙහි සකසනය මත පින් තිබෙන අතර socket එකෙහි සුදුසු පරිදි සිදුරු ඇත. මම මේක පෙන්නන්නම් ඔයාලට. අනිත් එක තමයි LGA land grid array. LGA socket එකේ පින් තිබෙන අතර දැන් PGA එකේ මෙහි PGA එකේ සකසනය මත තමයි පින් තියෙන්නේ. socket එකේ සිදුරු තියෙන්නේ holes. කියන්නේ motherboard එකේ සිදුරු තියෙන්නේ. LGA එකේ socket එකේ පින් තියෙන්නේ අතර සකසනය මත තියෙන්නේ copper dots තියෙන්නේ. LGA model එකේ socket එකේ තමයි pin තියෙන්නේ. right? අපි බලමු මේක රූප සටහනකින් මේ තියෙන PGA model එක. මේ PGA model එක ගත්තහම මේ තියෙන්නේ ඔයාලා පැහැදිලි මේ පැත්තේ තියෙන්නේ මොකක්ද? PGA socket processor එක. මේක බලන්න මේ motherboard එකේ තියෙන socket එක. මේ motherboard එකේ holes තියෙන සිදුරු. මේ තියෙන PGA process එක එකේ මේ උඩු පෘෂ්ඨයේ තියෙන්නේ මේක තමයි යට socket එකට සම්බන්ධ වෙන කොටස. මේකේ තියෙන pin PGA model. ඉතින් මේ PGA model එක පැරණි පරිගණක Pentium 1 46386 පරිගණකවල ඊට අමතරව Pentium 3 වෙනකම්ම තිබුණා. Pentium 4 කොටසක් තිබුණා PGA වර්ගය. නමුත් ඊට පස්සේ පරිගණකවල පැමිණියේ LGA model එක. ඊළඟට බලමු අපි LGA model එක ගත්තොත් LGA එකේ මේ බලන්න motherboard එකේ තියෙන socket එකේ තමයි pin තියෙන්නේ. processor එකේ මේ processor එකේ යටි පෘෂ්ඨය socket එකට සම්බන්ධ වෙන ස්ථානයේ මොකද තියෙන්නේ? copper dots. අතර pin වගේ නෙවෙයි තියෙන්නේ copper dot ටිකක් තමයි අදාළ pin එකට සම්බන්ධ socket එකේ pin එකට සම්බන්ධ වෙන copper dot තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ Core i9 processor එකේ උඩු පෘෂ්ඨය අතර වර්තමාන processor series එක මේ විදිහට තමයි ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට processor socket වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. මේ රූප සටහන් සඳහා ඉඩ තියන්න මම පන්තියට පැමිණියාම මේ රූප සටහන් ඔයාලට දෙන්නම් අපලා අලව ගන්න. එහෙනම් මේ note එක ලියන්න ඉක්මනට CPU socket types.
මම හිතන්නේ කාලය ප්‍රමාණවත් ඇති. මෙතන PGA ලියලා PGA එකේ ලියලා ඒකට ඉඩ තියන්න උපසටහන අලවන්න. LGA වලත් LGA එකේ ලියලා උපසටහන අලවන්න ඉඩ තියන්න. කාලය ප්‍රමාණවත් නේද? කාලය ප්‍රමාණවත්ද? පොඩ්ඩක් දාන්න බලන්න කවුරු හරි chat එකට. බලමු අපි එහෙමනම් ඊළඟ කොටස මේකේ පොඩි වීඩියෝ එකක් තියෙනවා මම බලමු උත්සාහ කරලා මේක ඉවලුවේෂන් එක මේක පොඩි ප්‍රශ්නයක් තියෙන වීඩියෝ එක හරි මේක තියෙන වීඩියෝ කොහොමද ප්‍රොසෙසර් වල පොඩ අවසන් සකසනවල විකාශනය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මේක අපිට විෂය නිර්දේශයේ තියෙනවා අලුතෙන් කොටසට විශේෂයෙන්ම Intel සකසනවල අපි භාවිත කරන ගොඩක් වෙලාවට Intel සහ AMD සකසන ගැන තමයි අපි මේවට කියනවා IBM and IBM compatible processors කියලා. මෙන්න මේවයි විකාශනය නැත්නම් කොහොමද ඉවොලුෂන් එක සිදු වුනේ කියන එක ගැන තමයි දැන් අපි අද කතා කරන Core i9 processor එක දක්වා කොහොමද මේක ආව කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. චුට්ටක් මේක බලන්න.
මම හිතන්නේ ඔයාලට අවබෝධයක් එන්නේ නැති process series එක කොහොමද සකසන අද වෙනකොට මේකේ විකාශනය වුණේ කොහොමද වර්තමාන කෝවයි 9 ප්‍රොසෙසරේ දක්වා. ඒක අපිට වැදගත් වෙනවා. මම මේ වීඩියෝ එක එවන්නම් ඔයාලට. ඔයාලා පොඩි නෝට් එකක් ඉඳ තියන්න evolution of the processor කියලා අර වීඩියෝ එක බලාගෙන processor generation වල ඔයාලට එක assignment එකක් විදිහට දෙන්නේ මේ ලියන්න පිළිවෙලට අනුපිළිවෙලින් processor එක 1971 ඉඳලා අද දක්වා කොහොමද විකාශනය වුනේ කියන එක මේ වීඩියෝ එක මම ඔයාලට group එකට දානවා. ඒක බලලා ඔයාලා ඒක ලියන්න. ඒතර හොඳට ඔළුවට යයි. එතන කාලය යන නිසා මම මේක දැම්මේ නැහැ මෙතන. ලියන්න දුන්නේ නැහැ. right? එතකොට ඒක බලලා ඔයාලා එතන ඉඳ තියන්න ඒ කොටස සඳහා. right. එහෙනම් අපි ඊළඟට යමු ඊළඟ කොටසට. ඒතර සකසනය ගැන අපි මෙමරියත් පොඩ්ඩක් කතා කළාම අද නවත්තන්න තමයි හිතුවේ. ප්‍රධාන මතකය නැත්නම් මේන් මෙමරි. ඒතර ප්‍රධාන මතකය කියන්නේ අතර මතකයේ පාඩමිතිය අපි තවදුරටත් කතා කරමු. මෙතන හැඳින්වීමක් විතරයි කරන්නේ. අපි අර කතා කරපු නෝඩ් බ්‍රිජ් එකෙන් පාලනය කරන ප්‍රධාන ඒකකයක් ගැන අපි ප්‍රධාන ඒකකයක් තමයි සකසනය. ඊට අමතරව නෝඩ් බ්‍රිජ් එකෙන් පාලනය කරන ඊළඟ ප්‍රධාන ඒකකය තමයි RAM එක. නැත්නම් ප්‍රධාන මතකය. ඒතර මොකද ප්‍රධාන මතකයේ ඉතාල වැදගත් වෙන්නේ මේ ප්‍රධාන මතකයේ තමයි සැකසුම් ක්‍රියාවලියේදී ජන්ක්ෂන් එක විදිහට ක්‍රියාත්මක වෙන හන්දිය වගේ. මොකද ඔයාලා දන්නවා ආදාන උපකරණ වලින් ආදානය කරනු ලබන දත්ත කෙලින්ම ගන්න කොහාටද ප්‍රධාන මතකයට. ප්‍රධාන මතකයෙන් අරගෙන තමයි සකසනයේ වෙත ලබා ගන්නෙ. ඒ වගේම තමයි සකසනයෙන් සකස් කරලා දෙන ප්‍රතිඵලය ප්‍රතිදානය නැවතත් ප්‍රතිදාන වලින් ප්‍රදානය කිරීමට පෙර తాවකාලික රඳවා තබා ගන්න කොහේද ප්‍රධාන මතකයේ තුල නැත්නම් RAM එක තුල මේක ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා පරිගණකයේ කාර්ය සාධනය සඳහා මෙන්න මේ ප්‍රධාන මතකයේ ඉතාම වැදගත් වෙනවා ප්‍රධාන මතකය. විශේෂයෙන් ප්‍රධාන මතකයේ ධාරිතාවය ප්‍රධාන මතකයේ බසිය වේගය මේ දෙක ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ගැන අපි ඉදිරියේදී කතා කරනවා මතකයේ කියන කොටසත් නැවතත් මෙතන හැඳින්වීමක් පමණයි සිදු කරන්නේ අපි. ප්‍රධාන මතක වර්ග ගැන කතා කරනවා. විවිධ වර්ගයේ ප්‍රධාන මතක මව්පෝරුව අණුව සම්බන්ධ කරන මව්පෝරුවේ තියෙන සුපර්ට් එක අණුව තීරණය වෙනවා. අපි DDR කියලා වර්තමානයේ භාවිත කරන DDR 1ද 2ද 3ද 4ද කියන එක තීරණය වෙනවා. මව්පෝරුවේ තිබෙන අදාළ සුපර්ට් වර්ගයේ අණුව. ඉතින් මව්පෝරුව සහ ප්‍රධාන මතකය අපි ගැළපීම ඉතා වැදගත් වෙනවා. මව්පෝරුවට ගැළපෙන ප්‍රධාන මතක මොඩියුලයක් තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරනවා. මෙතෙන්දී අපි හැඳින්වීමක් පමණයි කරන්න ප්‍රධාන මතකය ගැන. මේ ප්‍රධාන මතකය කියලා මේකට කියන්න හේතුව තමයි වැඩිපුරම භාවිත වන ප්‍රධාන මතකය මෙන්න මේක වැඩිපුරම භාවිත කරන මතකය මේක නිසා. ඉතින් මේ ප්‍රධාන මතකය වැඩි ප්‍රධාන මතක ධාරිතාවයක් තිබීම වැදගත් වෙනවා. නමුත් මෙතෙන්දී අපි ඉදිරියේදී ඒක ගණනය කිරීම මගින් පෙන්වනවා ප්‍රධාන මතකයේ ධාරිතාවය ඕනවටත් වඩා වැඩි කිරීමෙන් ප්‍රයෝජන නැති අවස්ථා තියෙනවා. ඒක අපි මේ ඇඩ්‍රස් බස් එකේ සයිස් එකත් එක්ක තීරණය වෙනවා. මම ඒක ගණනය කිරීම මගින් ඉදිරියේදී පෙන්වන්න නිසා දැන් මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අපි කිසියම් පරිගණකයකට අනවශ්‍ය පරිදි ප්‍රධාන මතකයේ වැඩි කිරීම තේරුමක් නොවන අවස්ථාවක් ගැන තමයි මම මේ කියන්නේ. මේක මම මේ පාඩමේ අවසානයේ තියෙන මතකය ආශ්‍රිත ගණනය කිරීමදී තවදුරටත් පැහැදිලි කරලම් පෙන්වන්නම් වාට. ඒ නිසා ඒක ඔස්සේ අපි කියනවා නිසා ප්‍රධාන මතකය අනුව පරිගණකයක ඇති ප්‍රධාන මතකය සසම්භාව්‍ය ප්‍රවේශ මතකය ලෙස හැඳින්වේ. ඒ RAM හෙවත් random access memory ලෙසද හැඳින්වේ. මද සැකසුම ඒකකයට කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය වූ විට වේගවත් හා ඍජු ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මෙහෙයුම් පද්ධති මුදුකාංග යෙදුම් මුදුකාංග සහ වෙනත් තොරතුරු තාවකාලිකව ගබඩා කරන්නේ මෙම මතකය තුළයි. මෙහෙයුම් පද්ධති මුදුකාංග වලට අදාළ කොටස් අනිකුත් යෙදුම් මුදුකාංග කොටස් සහ වෙනත් එතන දත්ත හා තොරතුරු කිරිතා වෙනත් දත්ත හා තොරතුරු තාවකාලිකව ගබඩා කරන්නේ මෙම මතකය තුළයි.
ඒතර පැහැදිලි වෙන්නේ නැති මම හිතන්නේ. The main memory in a computer is called uh, random access memory. It is also known as RAM. This is the part of the computer that stores operating system software application and other data and information for the central processing unit to have fast and direct access when needed to perform tasks. Write down. මේක ලියන්න මේක ඉඩ තියන්න මේ RAM එකේ මේ පින්තූරේ අරවන එක කියලා මේක ලියන්න. අපි RAM එක ගැන සහ මතකය ගැන තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන මේ පාඩම ඉවර වෙන කලින් නැවතත් මතක ආශ්‍රිත ගණනය කිරීම මේ පාඩමේ අවසානයේ තියෙනවා. ඒකත් මේක කතා කරනවා. අලුත් මැෂින් වල LGA processor තියෙන්නේ ඇයි කියලා අහලා තියෙනවා. ඒ මෙහෙමයි දැන් PGA තාක්ෂණය පරණ තාක්ෂණයක් ඒකෙදි ඇත්තටම විශේෂයෙන්ම සකසනේ අර පින් තියෙනකොට ඒව නැවෙන්න පුළුවන්. එතකොට එතන මේ දවස්වල තිබිච්ච ලොකු ගැටලුවක් තමයි අපි පින් සොකට් එකට සම්බන්ධ කරන්න ගියාම මේ පින් ඇවිල්ලා සකසනයට හානි වෙනවා. සකසනේ කියන්නේ මිල අධික ඒකකයක්. එතකොට ඒක බාහිරට විවෘත වෙලා තියෙන නිසා මේ තාක්ෂණය හොඳ නැහැ කියන එක අවබෝධ කරගත්තා. ඒ නිසා තමයි LGA තාක්ෂණයත් මදර්බෝඩ් එක තුල පින් දාලා සකසනේ copper dot දාලා ඒ නිසා වර්තමාන පරිගණකවල භාවිතා කරන LGA. පැහැදිලි ඇති මම හිතන්නේ ප්‍රශ්න අහපු කෙනාට පැහැදිලි ඇති ඒක නේද? මම හිතන්නේ කාලය ප්‍රමාණවත් ඇති. හරි. මම නැවතත් මතක් කරන්නම් අපි දැන් කරපු ටික අද දවසේ කරපු ටික මම අද මුලින් ඉඳලම නෙමෙයි අද පමණක් කරපු ටික කතා කරන්නම්. මොකද ඊළඟ ලෙසන් එක පටන් ගන්නකොට මම මේක නැවත මතක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම අද අපි කතා කරේ පරිගණක සකසනයක් කියන්නේ මොකක්ද? අතර පරිගණක සකසනය කියලා කියන්නේ පරිගණකයේ සැකසුම් ක්‍රියාවලිය සිදු කරන ප්‍රධාන ඒකකය. මේක අපි මිනිසාගේ මොළය හා සමාන ඒකකයක සලකන්න පුළුවන්. මේ ඒකකයේ ප්‍රධාන කොටස් තුනක් තිබුණා. අද කොටස් තුන මතක හෝ ගබඩා ඒකකය,
පාලන ඒකකය සහ අංක ගණිතමය සහ තාර්කික ඒකකය. ඒතර මෙන්න මේ මතක ඒකකය ගත්තා මේකේ කාර්ය තමයි සකසනේ සැකසුම් ක්‍රියාවලියට අවශ්‍ය දත්ත සහ උපදෙස් తాවකාලිකව ගබඩා කිරීම මේක ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. එකක් තමයි සංචිත මතකය අනිත් එක රෙජිස්ටර් මතකය. ඒතර සංචිත මතකය අවශ්‍ය වෙන්නේ මේක ගැන අපි තවදුරටත් මේ මතකයේ පාඩමේදී කතා කරනවා. සංචිත මතකය අවශ්‍ය වෙන්නේ සකසනය තුලට RAM එකෙන් data අරගන්න. මොකද හේතුව RAM එක වේගෙන් අඩු DRAM වලින් හදලා තියෙන මතකයක් නිසා වේගය වැඩි සංචිත මතකයට අරගෙන සකසනේ ALU එකට ගන්න එක පහසුයි. සකසනේ කාර්ය සාධනය සඳහා ඒ තාමත් ඉවහල් වන නිසා. ඊළඟ රෙජිස්ටර් මතකය කියලා කියන්නේ සකසුම් ක්‍රියාවලිය අතරතුර දත සහ උපදේශ රඳවා තබා ගන්නා සකසනය තුල තිබෙන ප්‍රධාන මතක ඒකකයක්. මේක වේගවත්ම මතකයේ පරිගණකයේ තියෙන ඒ වගේම ඉතාම කුඩා මතකයක්. ඒ වගේම ඊළඟට අපිට තියෙන්නේ පාලන ඒකකේ අපි කතා කරේ පාලන ඒකකයෙන් තමයි පරිගණකයේ තිබෙන සියලුම කොටස් පරිගණකයේ සියලුම කොටස් පාලනය සිදු කරන්නේ පාලන සංඥා යවමින් පරිගණකයේ පද්ධතියේ සියලු කොටස් පාලනය කරන්නේ මෙන්න මේ ඒකකේ. ඊළඟ අංක ගණිතමය සහ තාර්කික ඒකක ගැන කතා කරා. ඒකෙන් මොකද කරන්නේ? ඒක ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. අංක ගණිතමය අංශය සහ තාර්කික අංශය ලෙස මෙන්න මේ පරිගණකයේ සියලුම සැකසුම් සිදු කරන්නේ මේ ඒකකේ. අංක ගණිතමය ඒකකයේ මගින් අංක ගණිතමය සැකසුම් සිදු කරන තාර්කික ඒකකයේ මගින් තාර්කික සැසඳීම් සිදු කරනවා. ඊළඟට අපි කතා කරේ මෙන්න මේ පරිගණකයේ පරිගණක සකසනයේ මවපුවරුන්ට සම්බන්ධ කරන සොකට් වර්ග දෙකක් ගැන පරණ පරිගණකවල තිබුණ PGA මොඩල් එක වර්තමාන පරිගණකවල LGA මොඩල් එක තිබුණා. PGA මොඩල් එකේ වල පැහැදිලි සකසනයේ තමයි පින් තිබෙන්නේ process socket එකේ holes ඊට අනුරූප සිදුරු තියෙන්නේ. LGA මොඩල් එක ගත්තාම මේකේ තියෙන්නේ සකසනයේ copper dots තියෙන්නේ processor socket එකේ motherboard එකේ පින් තියෙන්නේ. ඊට අමතරව අපි අද කතා කරා ප්‍රධාන මතකය ගැන. ප්‍රධාන මතකය කියලා කියන්නේ පරිගණකයේ සැකසුම් ක්‍රියාවලිය අවශ්‍ය සඳහා දත්ත සහ උපදෙස් මෙහෙයුම් පද්ධති දත්ත සහ උපදෙස් తాවකාලිකව ගබඩා කර තබා ගන්නා විශාලම මතකය විශාලතම తాවකාලික මතකය ප්‍රධාන මතකය වෙනවා. ඉතින් මේ ගැන අපි තවදුරටත් මතකයේ කොටසදී මේ පාඩම අවසන් වෙන කලින් නැවතත් මතකයේ ආශ්‍රිත ගණනය කිරීම වලදී කතා කරනවා. ඒ ටික තමයි අපිට අද කතා කරන්න තිබුණේ. ඔයාලට මොන හරි ගැටලු තියෙයි නම් මට යොමු කරන්න මේ සම්බන්ධව. මම මේ අතරතුරත් ඔයාලා අහපු නිසා ලොකු ගැටලුවක් නැතුව ඇති. විශේෂයෙන්ම තව පණිවිඩයක් ප්‍රශ්නයක් තියෙනවා. RAM වල DDR version වැඩි වෙන්න performance වැඩි වෙනව නේද? ඔව්. ඒක හරිය. ඒක අපි කතා කරනවා මේකේ මම කියවනේ මතක ආශ්‍රිත ගණනය කිරීම වලදී DDR version ගැන කතා කරනවා. DDR 1 2 3 4 එනකොට performance වැඩි, speed එක වැඩි, ඒවයි තියෙන තාක්ෂණයත් වැඩි දියුණු වුණා. ඒ ගැන අපි ඉතින් කතා කරමු. මට දැනුම් දෙන්න තියෙන වලට විශේෂයෙන්ම මේ ඔන්ලයින් සෙෂන් වල අපි නැවත පන්ති පටන් ගන්න දවසේ තවම තීරණය කරන්න බෑ. මොකද හේතුව වර්තමානයේ තවම පාසල් පටන් දෙන්නත් නැහැ. පාසල් පටන් ගත්තාම අපිට පන්ති පටන් ගන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳව තවම දැනුම් දීලා නැහැ. එතෙන්දීත් අපි පන්ති පටන් ගන්න හිතන්නේ විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තමයි පන්ති පටන් ගන්න හිතන්නේ. ඒක ගැන අපි ඉදිරියේදී ඔයාලට දැනුවත් කරනවා. කොහොමුණත් මෙතින් විශේෂයෙන්ම කියනවා 2022 ළමයි මේකට සහභාගී වෙන්න. මොකද ඔයාලට නැත්තම් විෂය අමතක වෙනවා. ඒක පළවෙනි කාරණේ. ඊළඟට ඔයාලගේ තව කවුරු හරි යාළුවෝ ඉන්නෝ නම් ඈදකිතෝ ඉන්නෝ නම් එළලා ICT කරන අපේ පන්තියට එන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට දැනුම් දෙන්න මේ සෙෂන් වලට සහ අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒක හරහා කරන ඉගැන්වීම් වලට සම්බන්ධ වෙන්න කියලා. ඒ සඳහා ඔයාලට මගේ නම්බර එක හරි මිස්ගේ නම්බර එක හරි ඔයාලගේ කාඩ් එකේ තියෙනවා. ඕනම නම්බර එකකට කතා කරලා ඔයාලට නැත්නම් මම නම්බර එක මෙතන දානවා 073යි 24යි 20යි 65 නම්බර එකට මගේ කතා කරන්න. හරි ඕනම නම්බර එකකට අපේ කාඩ් එකේ තියෙන ඕනම නම්බර එකකට කතා කරලා ඒ WhatsApp තියෙන නම්බර එකක් ඒකට එවන්න කියන්න. WhatsApp group එකට ඇඩ් කරන්න. ඒක 2022 ළමයින්ට විතරක් නෙවෙයි 21 20 විශේෂයෙන් 20 ළමයි විභාගයේ ලියන්න ඕන මෙන්න ළමයි අපි දැන් අඟහරුවාද පටන් ගන්නවා වෙබ් කියන පාඩම කරන්න මුලින්දලා ඒක HTML CSS PHP තියෙන ඒ ළමයි 20 ළමයිට ඔයාලා සම්බන්ධ වෙන්න එපා මොකද ඔයාලට ඒක තේරෙන්නේ නැහැ
20 කවුරු හරි ඔයාලගේ ඉන්නවා නම් සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවත්තු ඒගොල්ලෝ දැනුම් දෙන්න ගෲප් එකට ඇඩ් වෙන්න කියලා ඒගොල්ලන්ට මේ සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කියන මේ සියලු 20 21 22 ගෲප් වලට සම්බන්ධ වෙන්න ඕනම කෙනෙකුට විරුද්ධයි අපේ ළමයිට විශේෂයි අනිත් අයටත් මොකද ළමයි විවිධ ළමයි ඉගෙන ගන්න කැමති ළමයි විතරක් එන්නේ විශේෂයෙන්ම ඉගෙන ගන්න කැමති ළමයි මොකද සමහර වෙලාවට මට අනෙකුත් ළමයි ආවොත් කරදර වෙනවා ගෲප් එකේ ඒ නිසා ඉගෙන ගන්න ආස ඕනෑම ICT කරන ළමයෙකුට මේ ඕනම ගෲප් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙමනම් ওই ටික තමයි ඔයාලට දැනුම් දෙන්න තියෙන්නේ ඊළඟ ලෙසන් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම නවතින්නම් සම්බන්ධ වෙලා හිටියට ස්තුතියි